ආයිබෝන් සුබෝදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩිවීම නැතුව අඩුවීම ගැන කතා කරන්න පුළුවන් දවසක් වෙනවා නම් එහෙම දවසක් නේද කියන්නේ. අපි මේ දවස්වල දිගින් දිගටම වැඩිවීම ගැන තමයි අහන්න දකින්න ලැබෙන්නේ. කෙසේ නමුත් යම් ආකාරයක සහන ලැබෙන හිම කාලයක් ඉතින් තාම හිතන්නවත් බෑ ලෝකය ගැනම කතා කරද්දී හැමතැනම වැඩිවීම තමයි මුළු ලෝකෙම. ඕස්ට්‍රේලියාවෙත් මම දැක්කා සතියක් ඇතුළත තෙල් දෙගුණයකින් ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලොත් මේ ඕස්ට්‍රේලියාවේ ජනතාවත් තැවන්ත කියන්නේ විරෝධතා සමාජ මාධ්‍ය ඔස්සේ යම් ආකාරයකින් පළ කරනවා දකින්න පුළුවන්. ඉතින් ලෝකයේම තියෙන තත්ත්වයක් මේ තත්ත්වය තේරුම් කරගෙන වැඩ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් පත්තරවල තියෙන දේවල් අපි ඔබට කියන්න ලෑස්ති. good morning සමීර සුබ දැසරක් හැම දෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා අද දවස වාසනාවන්ත වෙන්න සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අර සමීර කිව්වා වගේ අර මේ සමහර වෙලාවට වැඩි වෙන එකත් ජීවිතේට ලොකු ආශිර්වාදයක් එකතු කරනවා. හැබැයි ඉතින් මේ දවස්වල සිද්ධ වෙන වැඩිවීම ඔබේ ජීවිතයේ කොයි ආකාරයේ වෙනස්කම් වලට හේතු වෙනවද කියලා අපිම කල්පනා කරන්න ඕනේ. වැඩි වෙන හින්දා සමහර විට ජීවිතේ බර තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ බර සැහැල්ලු කරගන්න උත්සාහ කරමු අපි හැම දෙනෙක්ම එකතු වෙලා අපිට පුළුවන් දායකත්වය අපි ලබා දෙමු. ඒ අතරදී සමීර අද දවස බොහොම විශේෂයි. අද දවස මේ අපේ රටේ සංචාරක කර්මාන්තයට එකක් විශේෂ දවසක්. රෙඩ් ඇමසෝන්ස් 2022 ත්‍රාසජනක ක්‍රීඩා සීගිරිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වෙනවා. දැන් ඩොලර් ප්‍රශ්නෙට විවිධ විසඳුම් කල්පනා කරන අතරදී ඉක්මනටම අපිට විසඳුම් හොයන්න සංචාරක කර්මාන්තය තමයි පහුගිය කාලෙත් ලොකුවට පිටිවහලක් වුණේ. දැන් ඒ අනුව අද දවසේ රෙඩ් ඇමසෝන්ස් මේ විදිහට තරග ආරම්භ වෙනවා. සීගිරිය දඹුල්ල මාතලේ මේ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ප්‍රංශය කේන්ද්‍ර කරගත් පිරිසක් තමයි සහභාගී වෙන්නේ. රු පැදීම, ඒ වගේම දැන් දුර දිවීම, බයිසිකල් පැදීම, මේ දුනු ශිල්පය මේ හැම දෙයකම එකතුවක් විදිහට මේ රෙඩ් ඇමසෝන්ස් ක්‍රීඩා තරගාවලිය හඳුන්වන්න පුළුවන්. අපි ඔබට ඒ ගැන කියන්නම් අද දවසේ පත්තරමේන්තුව ඇතුළේදී විස්තර සහිතව අපි ඔබට කියන්න සූදානම්. මේ අතරදී සමීර සුපුරුදු විදිහටම අපි පොතක් ගැන කියනවා. අදත් ඔබට කියවන්න හොඳ පොතක් ගැන කියනවා. ඔව් අපි ඔබට පොතක් පෙන්වන්න සහ ඒ ගැන කියන්න ලෑස්ති. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මේ සේනාරත්න වීරසිංහ මහත්තයා ප්‍රකට ලේඛකයෙක් සහ මාධ්‍යවේදියෙක් විදිහට දැවැන්ත කාර්යභාරයක් මේ වෙද්දී අපේ සාහිත්‍යකරණයට ලේඛන කලාවට කරලා තියෙනවා. සේනාරත්න වීරසිංහ මහත්තයා ඔහු පරිවර්තකයෙක් විදිහට තමයි අපි හඳුනගන්නේ. ඔබ දන්නවා නම් good earth කියන නවකතාව දැන් චීනෙ ගත්තාම චීනේ නවකතා ටිකක් අඩුයි. හැබැයි good earth කියන්නේ ජනප්‍රිය නවකතාවක් බවට පත් වුණා. විශේෂත්වය තමයි චීන කෙනෙක් නෙමෙයි ලියන්නේ. ඇමරිකාවේ කෙනෙක් තමයි පර්ලෙස් බක් තමයි ලියන්නේ මේ නවකතාව. ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා චීනේ ජීවත් වෙලා පර්ලෙස් බක් මේ good earth නවකතාව ලියනවා. නොබෙල් සම්මානය හම්බ වෙනවා ඇයට මේ good earth නවකතාවට. ඉතින් පොත් දෙකක් ලියලා ලෝකේ නොබෙල් සම්මානයක් හම්බුණා නම් ඒ පර්ලෙස් බක් විතරයි. ඉතින් එහෙම විශේෂත්වයක් තියෙනවා. මේ කෘතිය good earth කෘතිය ලංකාවට අරගෙන එනවා, පරිවර්තනය කරනවා සේනාරත්න වීරසිංහ මහත්තයා. ඒ සරුබිම කියලා සරුබිම එක කොටස, ඊට පස්සේ සරුබිමේ පුත්තු, ඊට පස්සේ සරුබිමේ පෙරලිය, මේ විදිහට තුන් ඈඳුතු නවකතාවක් විදිහට තමයි අරගෙන එන්නේ. ඉතින් අපේ ඊට කලින් තුන් ඈඳුතු නවකතාවක් තියෙනවා ගම්පෙරළිය යුගාන්තයේ කලියුගය කියලා. good earth වල යම් ආකාරයේ සමහර තැන් අපේ අර ජනප්‍රිය තුන් ඈඳුතු නවකතාවට ගත්තාද කියන සැකයත් විචාරකයන්ගේ තියෙනවා. කෙසේ නමුත් මේ සියල්ලත් එක්ක සේනාරත්න වීරසිංහ මහත්තයා අතින් තවත් කෘතියක් මේ ආකාරයෙන් පරිවර්තනය වෙනවා. අසුර හෙවත් රාවණා විදිහට තමයි මේ කෘතිය හඳුන්වා දීලා තියෙන්නේ සේනාරත්න වීරසිංහ මහත්තයා. එතකොට පරාජිත රාවණා රජු හා ඔහුගේ සනුහරය ගැන ලියවුණු පෙරදිග මෙන්ම අපරදිගද විද්වත් රසික ඇගයුමට ලක් වූ කේරළයේ නව සම්භාව්‍ය ඉංග්‍රීසි නවකතාව තමයි මේ ආකාරයෙන් ඔහු පරිවර්තනය කරන්නේ. ආනන්ද් නීලකන්ත් තමයි මේ කෘතිය ලියන්නේ. ලෝක ප්‍රකට කතාවක් අසුර හෙවත් රාවණා සේනාරත්න වීරසිංහ මේ ආකාරයෙන් පරිවර්තනය කරලා තියෙනවා.
වාල්මීකිගේ රාමායනය අපි කියා ඇත්තෙමු දෙවියන්ගේ ප්‍රතිරූපයක් හෙවත් අවතාරයක් වූ රාම රජු විසින් දුෂ්ට යක්ෂ බලවේගයක් වූ රාවණ රජු මරා දමනු ලැබුමේ පුවත පාදක ඒ සම්භාව්‍ය සාහිත්‍ය කෘති ඉන්දියාවේ පමණක් නොව ලෝපුරා ප්‍රකටයි කියන මේ විග්‍රහයත් එක්ක තමයි මේ ආකාරයෙන් මේ කෘතිය ඔබට කියන්න පුළුවන්කම ලැබෙන්නේ, කියවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් කියවලා බලන්න කොහොමද අපි නොදන්න රාවණා මොන විදිහටද ඉන්දියාවේ සමහර තැන්වල මේ දෙවියන් විදිහට දේවත්වයෙන් සැලකන්නේ, සැලකුම් ලබන්නේ, මේ සියල්ල මේ කෘතිය ඇතුලේ තියෙනවා. ඉතින් ඔබ කියවලා බලන්න ඔබේ ජීවිතයට යම් වටිනාකමක් එකතු කරගන්න පුළුවන් වෙයි. අසුර හෙවත් රාවණා සේනාරත්න වීරසිංහයන්ගේ රචනයක් තමයි මේ විදිහට ඔබට අද පෙන්වුවේ. ඒ වගේම ඔබ කෘතියක් කරලා තියෙනවා නම්, කෘතියක් කරන්න හිතාගෙන ඉන්නවා නම්, ලියලා තියෙන එකක්, ඒ වගේම ජනප්‍රිය වෙච්ච ඕනම කෘතියක්, නැත්නම් ඔබ අලුත් රචකයෙක් වෙන්න පුළුවන්. අපිට එවන්න ස්වාධීන රූපවාහිනියට. අපි ලෑස්ති පෙන්වන්න උදේ පත්තර මේන්තුවෙන් සෙනසුරාදා දවස් දෙකේ ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහපුර බත්තර මුල්ල කියන ලිපිනයට ඔබේ කෘතියක් තියෙනවා නම් එවන්න. අපි ලෑස්ති රටට ලෝකයට පෙන්නලා ඒ සඳහා ජනප්‍රියත්වයක් ලබා දෙන්න නොමිලේ සාහිත්‍යකරණය වෙනුවෙන් අපි අත්වලක් මේ ආකාරයෙන් සපයන්න සූදානම්. හෙට ඉස්කෝලේ පටන් ගන්නවානේ. ඔව් සමීර, හෙට සියලු සිසුන්ට. සියලුම සිසුන්ට දැන් කලින් විවිධ සීමා පනවලා තිබ්බ පන්ති කාමරයක ඉන්න ඕන සිසුන් ප්‍රමාණය මෙච්චරයි, 50%ක් ගෙන්නන්න, 75%ක් ගෙන්නන්න කියලා. දැන් ඒ ප්‍රමාණය 100%ක් දක්වා වැඩි වෙලා තියෙනවා. සිළුමිණ පුවත්පත අද ඒ ගැන කියනවා මේ විදිහට සියලු සිසුන් සඳුදා සිට පාසලට කියලා තමයි අද සිළුමිණ පුවත්පත කියන්නේ. විශේෂම දැන් හෙට දවසේ ඉඳන් පාසල් 100%ක ධාරිතාවකින් ආරම්භ වෙන්න නියමිතයි. පුංචි දරුවෝ ඉස්කෝලේ යන දවස හෙට දවස බොහෝ පිරිසක් අපි දැක්ක පහුගිය කාලෙත් පාසල් යනවා. හැබැයි 100%ක්ම ගියේ නැහැ. ඒ නිසා හෙට දවසේ ඉඳන් 100%ක් ආරම්භ වෙනවා කියලා තියෙනවා. රජයේ පාසල්හි සියලු සිසුන් මාර්තු 14 සඳුදා සිට පාසල් පැමිණිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. යනු සියලුම සිසුවියන් සාමාන්‍ය පරිදි පාසලට පැමිණිය යුතුයි. වසංගතය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද එම නිවේදනයේහි වැඩිදුරටත් සඳහන් වෙනවා කියලා අද සිළුමිණ පුවත්පත කියනවා. අර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන පාසල් කිහිපයක් නිවාඩු දීලා තිබ්බා. මේවත් ආරම්භ වෙන නියමිතයි. මේ සියල්ලත් එක්කම හෙටින් ආරම්භ වෙන පාසල් ජීවිතය තුළ පුංචි දරුවන්ට දැන් බොහෝ දේවල් තියෙයි සිද්ධ කරන්න, ඉගෙන ගන්න. පහුගිය කාලේ බාධාවන් පැමිණියා. අර පාසලටම වෙලා 100%ක් අධ්‍යාපනය ලබන්න බැරි වුණු හින්දා සමහර දේවල් මගහැරෙන්නේ නැති. ජීවිතේත් අර හොඳ පුරුදු ඉගෙන ගන්න ඕන දේවල් මගහැරෙන්නේ නැති. හැබැයි ඒ සියල්ල ඉගෙන ගන්න හෙට ඉඳන් අවස්ථාව තියෙනවා රටේ දරුවන්ට. දරුවන්ගේ බෑග් එක බරයි. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් වාහනේට හරි නැත්නම් බයිසිකලයක කරගෙන යනවා නම් හරි අම්මා තාත්තා තමයි ඒ තැනට අර යනකම් බෑග් එක ගිහින් දෙන්නේ. දරුවන්ට උස්සගෙන යන්න බෑ, බරයි කියන ප්‍රශ්නේ තියෙනවානේ. හැබැයි ඒ බරට වඩා වැඩි බරක් දැන් ඔන්න පැටවෙන්න යනවා. ඒ ගැන වාර්තා කරනවා මේ විදිහට මව්බිම පාසල් දරුවන් සිටින මව්වරුන්ට මව්පියන්ට තවත් බරක් කියලායි කියන්නේ. පාසල් ජල බිල්පත් ගෙවන්න කියලා ජාතික ජල සම්පාදන හා ජලාපෝහන මණ්ඩලය රජයේ පාසල් වෙත චක්‍රලේඛයක් යවලා තියෙනවා. මේ වෙනකන් මේවා ගෙව්වේ මහ භාණ්ඩාගාරය. හැබැයි මහ භාණ්ඩාගාරයත් ගෙවන්න නැති හින්දා මේ විදිහට පාසල් වලට දීලා තියෙනවා මේ වැඩේ කියලායි කියන්නේ. මහ භාණ්ඩාගාරයෙන් බිල නොගෙවන බැවින් පාසල් වලින් ණය කර ගැනීමට තීරණය කළා කියලා ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියනවා. පාසල් වල භාවිත කරන ජලය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 10කට ආසන්න ජල බිලක් මහ භාණ්ඩාගාරයෙන් ගෙවිය යුතුවත් කිසිදු අවස්ථාවක පාසල් ජල බිල් ගෙවීමට පීවරගෙන නැතයි මේ නිලධාරියා කියනවා. ඉතින් පාසල් වලින් අය කිරීමට නියමිත වෙලා තියෙන්නේ මුල් ඒකක 40000 වෙනුවෙන් ඒකකයට රුපියල් 6ක සහන මිලක් බවත් මේ විදිහට සඳහන් වෙනවා. ඉතින් පාසල් දරුවනුත් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට පුරුදු පුහුණු කිරීමත් ඒ වගේම ජලනාස්‍ය අවම කිරීමට මේ දේවල් පුරුදු පුහුණු කිරීමත් වැදගත් වෙනවා කියලාත් මේ නිලධාරියා මතක් කරලා තියෙනවා. ඉතින් දරුවෝ ඉන්න අම්මා තාත්තට තව බරක් කියලයි මේ විදිහට කියලා තියෙන්නේ. මේකත් එක්ක අපේ සිංහල අලුත් අවුරුද්ද ගැන කතා කරෝතින් තව පොඩි කාලෙයි තියෙන්නේ. හැබැයි අවුරුද්දක් ළඟයි කියලා දැනෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. සාමාන්‍යයෙන් මාර්තු කියන්නේ අවුරුද්දට ලෑස්ති වෙන කාලේ මේ වෙද්දි වෙනදට නම් ඉතින් එහෙම
තාම පරිසරයවත් මිනිස්සුන්ගේ හිතවත් තාම සූදානමක් තියනවද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක. සිංහල අවුරුද්දට කිරි ඇති වෙන්න කොහොම හරි දෙනවා කියලා මේ අතරේ පත්‍රයේ දාලා තියෙනවා. දේශීය වෙළඳපොලේ පවතින දැඩි කිරිපිටි හිඟයට පිළීමක් විදිහට අප්‍රේල් මාසෙ මුල ඉඳලා සියලු පළාත් වලට හිඟයකින් තොරව මේ ආකාරයෙන් කිරිපිටි ලබා දෙන්න කටයුතු කරනවා කියලයි හයිලන්ඩ් ආයතනය සඳහන් කරන්නේ. ඉතින් අපි දැන්වීමක් කියනවා නෙමෙයි මේ විදිහට මේ එම වර්ගයේ කිරිපිටි පහුගිය කාලේ ගන්න තිබුණ නැහැ. මහජනතාව හැමතැනම හොයන්න ගත්තා. ඉතින් මේ බෙදා හැරීම් මිල්කෝ ආයතනය සිද්ධ කරන්න සූදානම් පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන එවැගේම කිරි බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යතුමා ඩී.බී. හේරත් මහත්තයා තමයි කියන්නේ. පහුගිය කාලෙදී වැඩි වශයෙන් දියර කිරි නිෂ්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නා. ඉතින් ඒ හින්දා අප්‍රේල් වෙද්දී ඇති වෙන්න කිරි දෙන්න පුළුවන් වෙනවා කියලයි මේ ආකාරයෙන් සඳහන් කරන්නේ. අද මව්බිම ඒ සම්බන්ධයෙන් තොරතුරු කියනවා. ඉතින් කිරි හම්බුණාට ඇති වෙනකන් දැන් අවුරුද්දට කිරි උතුරවනවා නම් එහෙම මේවා බොනවා නම් බොන්න සහ කිරි උතුරවනවා නම් මේවට ඉතින් ගෑස් එක පත්තු කරගන්න එපා. ගෑස් එක පත්තු කරගන්න අප්‍රේල් වෙනකොට මොන තත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. අද ලංකාදීපය ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා. ගෑස් මිල 750කින් නංවන්න යෝජනා කියලායි කියන්නේ. ප්‍රශ්නාර්ථයක් එක්කයි අද වාර්තා කරන්නේ. මම දැක්ක තව තැනක තියෙනවා රුපියල් 850ක් කියලා. ජාත්‍යන්තර ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, ඩොලර් මිල ඉහළ යාම. ඉතින් මේ සියල්ලත් එක්ක මෙරට 12.5ක ගෑස් සිලින්ඩරයේ අවම වශයෙන් රුපියල් 750කින් වැඩි කරන්න සිද්ධ වෙනවා කියලා දැනගන්න ලැබෙනවා කියලායි කියන්නේ. මේ වෙද්දි ගෑස් ටොන් එකක් රුපියල් සමාවන්න ඩොලර් 300 සිට 900 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඒ කියන්නේ 3 ගුණයකින් ඉහළ ගිහිලා තියෙනවා. මේ ආකාරයෙන් දැන් තියෙන තත්ත්වයන් එක්ක ඉතින් නැව් ගාස්තු 131කින් ඉන්ධන බැරලයක මිල ඇමරිකන් ඩොලර් 112කින් වැඩි වෙලා තියෙනවා. මේ මිල වැඩිවීම සියල්ලත් එක්ක තමයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රුපියල් 750කින් විතර ගෑස් මිල වැඩි කරන්න වෙයි කියලා. ඒ පිළිබඳව අද ලංකාදීපේ කියද්දී ඊළඟ ප්‍රවෘත්තියට යනවා. ගෑස් හිඟයෙන් බෝඩින් කාර්යයන්ට රෑ බත නැහැ කියලා කියනවා. බලන්න මේ ගෑස් හිඟය නිසා නවාතැන්වල රැඳී ඉන්න බහුතරයක් පිරිසට රාත්‍රී ආහාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙතෙක් රාත්‍රියට විවෘතව තිබූ කෑම කඩ සියල්ලම පාහේ මේ වෙද්දී රාත්‍රියට වහලා දාලා තියෙනවා ගෑස් ප්‍රශ්නේ හින්දා. ගෑස් නැහැ. ඉතින් ගොඩක් නවාතැන්වල ඉන්න අය නැත්තම් බෝඩින් වල ඉන්න අය කඩෙන් තමයි කන්නේ. ඉතින් කඩෙන් කන්න මේ විදිහට නොහැකි වෙලා තියෙනවා මේ ගැටලුව නිසා. ඉතින් ප්‍රශ්න ගැටලු ගණනාවක් තියෙනවා. ජනතාව කාණ්ඩ වශයෙන් නෙමෙයි එක එක වෘත්තීන් විදිහට නෙමෙයි සියලු දෙනා මේ මොහොතේ දැඩි පීඩාවක ඉන්නේ. ඒ සම්බන්ධයෙන් වාර්තා කරන්න සිද්ධ වෙනවා. අද ලංකාදීප පත්‍රයේ මේ විදිහට අරන් එනවා ගෑස් හිඟයෙන් බෝඩින් කාර්යයන්ට රෑ බත නැහැ කියලායි කියන්නේ. ඒ අතර සමීර දැන් ගෑස් හිඟය ගැන ඔය විදිහට කියවෙන අතරදී දිවයින පුවත්පත අද කියනවා විදුලි මිල පිළිබඳවත් ඒ වගේම තෙල් මිල තීන්දුව දැන් අරගෙන තියෙන්නේ. මේ පුවත්පත මුද්‍රණයට යන මොහොතේ මම හිතන්නේ තෙල් මිල තීන්දුව ඇවිල්ලා තිබෙන්නේ නැහැ. කොහොම වුණත් දිවයින පුවත්පත අද දවසේ කියන ප්‍රධාන සිරස්තලය තෙල් මිල තීන්දුව ඉන්දියාවට, විදුලි ඒකාධිකාරය ඇමරිකාවට. චමින්ද සිල්වා මේ පුවත ලියන්නේ. ඉන්ධන ඒකාධිකාරය ඉන්දියන් ඔයිල් සමාගමටත් විදුලි ඒකාධිකාරය ඇමරිකන් නිව් ෆෝර්ට්‍රස් සමාගමටත් නුදුරේ දීම හිමි විය හැකි බව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහත්තයා කියලා තියෙනවා. අද ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ රංජන් ජයලාල් මහත්තයා කියපු කතාව. දෙවෙන කියනවා මේ වන විට සිපෙට්කෝ ඉන්ධන හල්වල ඉන්ධන පෝලිම් තිබුණත් ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ඉන්දියන් ඔයිල් ඒ කියන්නේ IOC සමාගමට අයත් ඉන්ධන හල්වල පෝලිමක් නොමැති බව ඔහු ප්‍රකාශ කළා තියෙනවා. එමෙන්ම එම හල්වලින් ඉන්ධන අවශ්‍ය තරම් වැඩි මිලට ලබාගත හැකි බවද ඔහු සඳහන් කළා තිබ්බා. දැන් හැබැයි මිල සමාන වෙලා තියෙනවා. ඒ හින්දා වැඩි මිල අඩු මිල කියලා දෙකක් නැහැ. ජනතාවද සිපෙට්කෝ ඉන්ධන හල්වල සිට ඉන්දියන් ඔයිල් හල්වලින් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කිරීමත් සමග මෙරට බලධාරීන් සිපෙට්කෝ හල්වලට ඉන්ධන සැපීම අඩු කරන බවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. කොහොමුණත් සිපෙට්කෝ සතු තිබූ ඉන්ධන බෙදා හැරීමේ බලය ඉන්දියන් ඔයිල් සමාගමට නතු වන බවත් මේ ආකාරයෙන් විදුලි සැපයීමද වැඩි දිනක් යාමට පෙර ඇමරිකන් නිව් ෆෝර්ට්‍රස් සමාගම බත්තලක් සහිත නැවක් මෙරටට ගෙන්වා LNG මකින් විදුලිය ලබා දීමට කටයුතු කරන ඇති බවත් ඔහු සඳහන් කළා තියෙනවා. ඒ හරහා විදුලි ඒකාධිකාරියද එම සමාගමට හිමි වන බවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. රටේ විදුලිය අවශ්‍යතාවය වෙන මෙගාවොට් 2700ක සම්පූර්ණ ප්‍රමාණයද ඇමරිකන් LNG නැවකින් ලබා දීමට හැකි තාක්ෂණය ඔවුන් සතු පවතින බවත් ජයලාල් මහත්තයා වැඩිදුරටත් ප්‍රකාශ කළා කියලා අද ওই විදිහට කියලා තියෙනවා. අර රටේ නිපද වෙන සමස්ත විදුලි ධාරිතාවම එක නැවකින් ලබා දෙන්න පුළුවන්ලු ඇමරිකාවේ ඒ තාක්ෂණයත් එක්ක. ඉතින් මේ අනුව
විදුලි ඒකාධිකාරයත් ඇමරිකාවට හිමි වේද කියලා රංජන් ජයලාල් මහත්තයා විදුලි ඒකාබද්ධ සංවිධානයේ කැඳුම්කරු ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. අද දිවයින ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. මේ අතර මේ තියෙන සියලු ප්‍රශ්නත් එක්ක අද මව්බිම ටිකක් සැරට ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ජනමාධ්‍ය ස්වාධීනයි කියලා කිව්වට හිමිකාරීත්වයේ දේශපාලනිකයි නම් ටිකක් සැරට ඒ ප්‍රවෘත්තිය ආකාරයෙන් පළ වෙනවා. ඔයලා බලන්න කවුද මේවා මේ ලියන්නේ කරන්නේ කියලා. ඉතින් ඒ අධිකාරීත්වයේ මත තමයි මේ ප්‍රවෘත්ති නිර්මාණය වෙන්නේ. කෙසේ නමුත් අද වාර්තා කරන්න සිද්ධ වෙනවා. මව්බිම කියනවා ඩොලරය අහසට රුපියල බල්ලට කියලායි වාර්තා කරන්නේ. ජනතාව වලපල්ලට කියලා කියනවා. ඉතින් මේ සියල්ලත් එක්ක අද ලිස්ට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා මව්බිම් ප්‍රධාන ප්‍රවෘත්තියෙන්. ඩීසල් 75කින්, පෙට්‍රල් 50කින්, පාම් පෙටි 40කින්, බෙහෙත් 29කින්, හාල් 50කින්, බත් පැකට් එකක් රුපියල් 30කින්, පාන් රාත්තල 30කින්, කෙටි කෑම රුපියල් 10කින්, බස් ගාස්තුව 30කින්, පාසල් වෑන් රුපියල් 10කින්, ත්‍රිවිල් ගාස්තුව 10කින්, එළවලු 30කින්, සීනි, පොල් තෙල්, කඩල, මුං ඇට, පරිප්පු ඇතුළු එකී මෙකී නොකී සියල්ල නගී කියලයි මේ පුවතට අදාළව අද මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. ඩොලරය අහසට කියලයි කියන්නේ. ඉතින් මේ සියලු ප්‍රශ්නත් එක්ක ජනතාවට සිද්ධ වෙනවා මේ සියලු පීඩාවන් විඳදරාගෙන ඉන්න. මේක අපිට විතරක් පොදු කාරණයක් නෙමෙයි නජිත්. අර මං කිව්වා වගේ මුළු ලෝකෙම දැන් අපි ඕස්ට්‍රේලියාවේ ජනතාව කවද්ද කියන්නකෝ හිතුවේ යම් විදිහක දැවැන්ත මේ ආකාරයෙන් මේ පවතින රජයට දෝෂාරෝපණය කරයි කියලා. ඕස්ට්‍රේලියාවේ ඉන්ධන නිෂ්පාදනය කරන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවෙත් සති දෙකක් ඇතුළත දෙගුණයකින් ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා, වැඩි වෙලා තියෙනවා. හරි ලස්සන කාටුන් එහෙමත් නිර්මාණය වෙලා තියෙනවා. මේ කාටුන් එක ඔයා පොඩ්ඩක් කියන්න බලන්න. මේ පෙම්වතෙක් සහ පෙම්වතියක් ඉන්නේ. ඉතින් පෙම්වතිය අහනවා පෙම්වතිය අහනවා මේ ඔයා ගාව හරිම සුවඳයි. මොකද්ද ගහලා තියෙන පර්ෆියුම් එක කියලා. පෙට්‍රල් කියලා තමයි කියන්නේ පෙම්වතා. පෙම්වතා කියන්නේ පිළිතුරු දෙන්නේ පෙට්‍රල් කියලා. ඒ කියන්නේ හරිම එක්ස්පෙන්සිව්. ගණන් ඉතින් මොනවද කියලා අහනවා. පෙට්‍රල් කියලා තමයි කියන්නේ. that smell expensive, what are you wearing කියලා අහනවා. ඉතින් පෙම්වතා කියනවා පෙට්‍රල් කියලා. මේක තමයි මුළු ලෝකෙම තත්ත්වය. ඉතින් අපිටත් මේ ලෝක අර්බුදයට ගොදුරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ සුකෝභෝගී ජීවිත යම් පමණකින් සීමා කරගන්න සිද්ධ වෙයි. අපිට පොට්සයිකලේ යන කාලයක් එහෙම කාලයක් සමහරවිට උදා වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ தත්ත්වය තේරුම් අරගෙන වගකීමෙන් යුතුව වැඩ කටයුතු කරන එක තමයි වටින්නේ. සමහරවිට මෝටර් සයිකලේ යන අයට බස් එකේ යන්න සිද්ධ වෙයි, කායකේ යන අයට බයිසිකලේ යන්න සිද්ධ වෙයි. ඉතින් මේ වගේ දේවල් වෙයි. ඒ අතරේ අපිට පුළුවන් නම් රාජ්‍ය විදිහට මැදිහත් වෙලා පොදු ප්‍රවාහන සේවය මේ වෙලාවේ ශක්තිමත් කරන්න. දැන් ඩීසල් මිල වැඩිවීමක් එක්ක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලනවා බස් සංගම්. එහෙම වුණොත් පොදු ප්‍රවාහන සේවයත් මොකද්ද වෙන්නේ? එහෙම වුණොත් යන්න පුළුවන්ද? බස් එක ගොඩ වෙන්න පුළුවන්ද? රුපියල් මේ 20කින් 30කින් වැඩිවීමක් ඒගොල්ලෝ ඉල්ලන්නේ. අවම ගාස්තු රුපියල් 15කින්ද කොහෙද වැඩිවීමක්? ඉතින් එහෙම වුණොත් මේ සියල්ල මේ ජනතාවට තමයි බර විදිහට පැටවෙන්නේ. අපි බලමු මොනවාද ගන්න තීරණ කියලා අද මව්බිම මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. මව්බිම සමීර ඩොලරේ අහසට කියලා ඒ සිරස්තලේ වාර්තා කරනකොට අර ඩොලරේ අහසට රුපියල බල්ලට මේ විදිහට සිරස්තලේ ලියනකොට අද දිවයිනත් ලියනවා සිරස්තලයක් මේ විදිහට සලුපට අහසට බඩු මිල නහුත්තේට කියලා. දිවයින මේ ගැන කියන්නේ මේ වැඩි වෙච්ච මිල ගණන් එක පාන් ගෙඩියක් 30කින්, ඒ වගේම සීනි රුපියල් 10ක 15ක මිලකින්, ගෑස් පෙන්වන්න හදනවලු. බෙහෙත් මිලත් වැඩි වෙන ලකුණු කියලා දෙවෙනි පුවත්පත විදිහට සඳහන් කරලා තියෙනවා. දැන් පාම් පිටි ගෙන්වන සෙරන්ඩිප් සමාගම රුපියල් 35කින් පාම් පිටි ඉහළ දාලා තියෙනවා. ප්‍රීමා සමාගම රුපියල් 40කින් ඉහළ දාන කටයුතු කරලා තියෙනවා. යනෝ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ නංවන්න කටයුතු කරලා තියෙනවා කියලා තමයි ලංකා බේකරි හිමියන්ගේ සංගමේ තීරණය කළා තියෙන්නේ. සීනි කිලෝවක් රුපියල් 10ක් 15ක් අතර මිලකින්, ගෘහස්ථ LP ගෑස් මිලද ඉදිරියේදී වැඩි වෙන්නට නියමිතයි කියලා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්තයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අතර ඩොලරේ ඉහළ යාමට අනුව ඖෂධ මිලද ඉහළ යන තත්ත්වයක් පෙන්눔 කරනවා. මීට අමතරව බස් ගාස්තු අර සමීරකයෝගේ රුපියල් 15කින් විතර වැඩි වෙන නියමිතයි. අනුව බස් ගාස්තුව රුපියල් 30ක් කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒ අතරදී ත්‍රිරෝද රථ ගාස්තුව ආරම්භක ගාස්තුව රුපියල් 90ක් කරන්න නැත්නම් 80ක් විතර කරන්න කියලා තියෙනවා. සෑම
කිලෝමීටර එකටම රුපියල් 50 විතර වැඩි වෙන්න නියමිතයි. මේ අනුව ත්‍රිරෝද රථ ගාස්තු ඒ වගේම මෙලෙස භාණ්ඩ හා සේවාවන් හිමිල ඉහළ යෑම නිසා පහළ මධ්‍යම පන්තියේ පුද්ගලයෙකු දිනකට ආහාර පාන සහ ගමන් වියදම් සඳහා වැය කරන මුදල තවත් රුපියල් 200කින් පමණ ඉහළ යන බවට ආර්ථික විශේෂඥයෝ ප්‍රකාශ කළා තියෙනවා කියලා දෙවෙනි පුවත්පත කියන. ඉතින් දවසට 200 නම් මාසෙකට සමීර 6000ක් විතර වැඩිවීමක් තියෙනවා. ඒ 6000ට සරිලන විදියට වැටුප් වැඩි කරන්න පුළුවන් ද? පඩි වැඩි වෙනවද? ඉතින් මේ දේත් අර සාමාන්‍යයෙන් ගන්න පඩි පැකැට්ටුවෙන්ම තමයි වියදම් වෙන්නේ. වෙනදාට ඉතුරු කරපු 6000ක් දැන් ඉතින් කෑම වෙනුවෙන්ම වියදම් කරන්න සිද්ධ වෙනවා මේ මිල වැඩිවීමත් එක්ක. ඔව් ඉතින් මේවා මේ ජනතාවට විතරක් නෙමෙයි දැන් නිලධාරීන් මේවා පාලකයන් මේවා මේ සියලු දෙනාටත් මේවා දැනෙන්න ඕනේ. නැත්තම් සාමාන්‍ය ජනතාවට විතරක් මේවා දැනලා ඒගොල්ලෝ බස් එකේ කෝච්චිය ආවට වැඩක් නැහැ. ඉතින් ඒගොල්ලන්ටත් කැපකිරීම සිද්ධ කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මම දැක්කා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාද කොහෙද කියලා තියෙනවා අමාත්‍ය මණ්ඩලය අඩු කරන්න අඩු කළා ඒ සහන ජනතාවට දෙන්න කියලා. ඉතින් ඒ වගේ යෝජනාවක් කරන එකත් වටිනවා මේ වෙලාවේ. යෝජනා විතරක් වෙන්නේ නැතුව පුළුවන් තරම් ජනතාව පීඩාවට පත් වෙන්නේ නැතුව වැඩ කටයුතු කරන්න පුළුවන් නම් වටිනවා. මේ අතරේ අරුණ වාර්තා කරනවා බැසිල් අප්‍රේල් IMF හමුවට කියලායි කියන්නේ. මුදල් ඇමතුමා යනවලු IMF එකට යන්නෙම නැහැ කියලායි හිටියේ. කෙසේ නමුත් අද මේ විදිහට වාර්තා කරනවා දේශීයව සම්පාදනය කරන ලද ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ සැලැස්මක් සහිතව මේ ආකාරයෙන් ලබන අප්‍රේල් 11 වෙනිදා මුදල් ඇමතුමා එක්සත් ජනපදයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට IMF එකේ නියෝජිතයන් හම්බ වෙන්න නියමිතයි කියලායි කියලා තියෙන්නේ. ඉතින් මීට අදාළව කැමති වුණොත් සැප්තැම්බරේ ඉඳලා ණය සහන ලැබෙනවා. මාර්තු 31කට පෙර ආයුධම් කරන්න ඕනේ. ඉතින් මාර්තු 31කට පෙර ආයුධම් කරන්න ඕනේ හින්දා මේ ආකාරයෙන් මේ සාකච්ඡා සහ ඒ වගේම අප්‍රේල් මාසයේ එක්සත් ජනපදයේ බලා බැසිල් මහත්තයා පිටත් වෙනවා කියලායි කියන්නේ. මේ අවුරුද්දේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ වැඩසටහනට ඇතුළත් වන්නේ නම් මේ සඳහා මාර්තු 31කට ප්‍රථමයෙන් ලංකාව සිය ආයුධම් පත ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලොත් කියනවා හැම වෙලේම එන්න අපි ගාවට එන්න IMF එකට එන්න අපි දෙන්නම් ඔයගොල්ලන්ට ණය කියලා. මෙච්චර කාලයක් ඉතින් එතනට යන්න නැතුව හිටියා. මේවා පාර්ලිමේන්තුවේදීත් කතා වුණා. දිගින් දිගටම විපක්ෂය නම් කිව්වේ යන්නම ඕනි කියලා. ආණ්ඩු පක්ෂයේ විදිහට මෙතන බෙදීමක් ඇති වුණා. සමහරු කිව්වා යන්න ඕනි කියලා, සමහරු කිව්වා ඕනේ නැහැ කියලා. කෙසේ වෙතත් දැන් යන්න සූදානම්ලු. මේ ආයුධම්පත මූල්‍ය අරමුදල පිළිගත්තොත් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ වන විට ණය මුදලක් සහිතව මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහායත් නිල වශයෙන් ලංකාවට ලබා දීමට හැකියාව ලැබෙනවා කියලායි කියන්නේ. මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත් වීම සඳහා අවශ්‍ය කරන ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම මෙවර IMF සහායකින් තොරව ලංකාව විසින්ම සම්පාදනය කරලා මුදල් ඇමතිවරයා මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඉතින් මේ සැකස්ම දේශීය ආර්ථිකයට ගැලපෙන විදිහට සකස් කරලා තියෙන. ඉතින් IMF මේකට සම්බන්ධ වෙලා නැහැ මේ සැලසුම හදන්න. ඒකයි තියෙන විශේෂත්වය. ඉතින් අපේ සැලසුම ගිහිල්ලා එහෙ දුන්නාම ඒගොල්ලෝ පිළිගන්නත් ඕනි. එහෙම නැත්නම් මේ දැන් ඔය කියන කතාවට මුදල් ඇමතුමා IMF යනවා සාකච්ඡා කරනවා කියලා සමාජ මාධ්‍යවල විවිධ මාධ්‍යවල පළවීමත් එක්කම මහ බැංකුව අධිපතිතුමන් අජිත් විමර්ශ කපරාල් මහත්මයා මේ Twitter පණිවිඩයක් නිකුත් කළ තිබා. ඒ පණිවිඩයේ සඳහන් වෙන්නේ meetings of Sri Lankan authorities IMF news officials over the next few weeks are not for the purpose of debt restructuring. මේ හමුව සිද්ධ වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නෙවෙයි. සමහර පුවත් සේවා වාර්තා කරන විදිහට මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න, ණය ලබා ගන්න මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න මුදල් ඇමතුමා සහභාගී වෙනවා කියලා සඳහන් කරන්නේ ඇතැම් පුවත් සේවා. හැබැයි එවැනි අරමුණකට නෙවෙයි කියලා තමයි මහ බැංකුව අධිපතිතුමන් Twitter පණිවිඩයක් යොමු කරමින් ඊයේ දවසේ සඳහන් කළ තිබේ. meetings of Sri Lankan authorities with IMF officials over the next few weeks are not for the purpose of debt restructuring. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න නෙවෙයි මේ හම්බ වෙන්න කියලා එතුමා සඳහන් කළා තිබ්බා. ඔව් ණය ප්‍රතිව්‍යුහගත කරන්න නෙවෙයි කියලා කියන්නේ මහ බැංකුව අධිපතිතුමානේ. එතකොට මෙතන කියන්නේ මේ මුදල් ඇමතුමාගේ කතාවක්. සමහර ඒවා තියෙනවා නේද? අරහෙ දන්නවා, මෙහෙ දන්නේ, මෙහෙ දන්නවා, අරහෙ දන්නේ නැහැ. ඉතින් එහෙම එකක්ද දන්නේ නැහැ මේ. කෙසේ නමුත් මහ බැංකුව අධිපතිතුමා කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න එහෙම සහන කාලයක් කියලාන්නේ. ඒකට නෙමෙයි මේ IMF එකට යන්නේ කියලායි මේ ආකාරයෙන් සඳහන් කරන්නේ. මේ නවතම තියෙන වාර්තායක ට්විටර් පණිවිඩයත් එක්ක. මේ අතරේ මව්බිමට ගියාම මව්බිම කියනවා මේ වන විටත් සහන දෙමින් ඉන්නවා, තවත් පුළුවන් නම් සහන දෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ප්‍රකාශයක් අද මේ ආකාරයෙන් වාර්තා කරනවා මුදල් අමාත්‍යතුමාගේ. ඉතින් ජනතාවට
සහන කියන්නේ ඉතින් මේ ළඟදී අර ඊයේ හම්බුණා වගේ සහනක් දන්නේ නැහැ මේ දෙමින් ඉන්නවා කියලා කියන්නේ. එහෙම සහන නම් තව ටිකක් පස්සට ගියත් කමක් නැහැ. කෙසේ නමුත් දෙන්න පුළුවන් සහන ටික මේ වෙද්දි දෙමින් ඉන්නවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. මෙරට ජනතාවට මේ වෙද්දි සහන ලබා දෙමින් ඉන්න අතර හැකිතරම් තවදුරටත් සහන ලබා දීමට කටයුතු කරන බව මුදල් ඇමතුමා කියනවා. මුදල් ඇමතුමා මේ බව සඳහන් කළේ මාර්තු 11 වෙනිදා ගම්පහදි මාධ්‍යවේදික නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අමාත්‍යවරුන් උත්සාහ දරමින් ඉන්නේ ජනතාවට සහන ලබා දීමට වෙන බැවින් තමා පිළිබඳව ජනතාව තබාගෙන සිටින විශ්වාසය තවදුරටත් එලෙසම තබා ගන්නා ලෙස ඔහු සඳහන් කරනවා. ඩොලරයට ඉහළ අගයක් ලබා දෙමින් රුපියලේ අගය පාවීමට සැලැස්වේ ඩොලරයේ අගය කලක සිට සීමාවක රඳවාගෙන සිට එසේ සිටිය නොහැකි තරමට උග්‍ර වූ බැවින් කියලයි අමාත්‍යතුමා කියලා තියෙන. ඉතින් විපක්ෂයේ අදහස් මෙන්ම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් වලටත් ඇහුම්කන් දීලා මේ පියවර ගත්තා කියලයි බැසිල් රාජපක්ෂ මහත්තයා සඳහන් කරලා තියෙන. ගාමිණී ලොක්ගේ මහත්තයාත් මීට සමාන අදහසක් කියලා තිබුණා. පහුගිය දවසක ඊයේ තමයි ඔහු සඳහන් කරලා තිබුණේ මේ විපක්ෂය කිව්ව හින්දා තමයි රුපියල පාවෙන්න ඇරියේ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයාත් ඒ කතාව කියනවා. විපක්ෂ අදහස් ඒ වගේම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් මේ සියල්ලත් එක්ක තමයි රුපියල පා කරන්න ඉඩ හැරියේ. ගෝලීය වශයෙන් පවතින බාහිර හේතු වලට බලපෑම් ඉවත් සමවන්න ගෝලීය වශයෙන් පවතින බාහිර හේතු වල බලපෑම් ඉවත් කිරීමේ බලය නොමැතිවද පවතින අර්බුදයට මුහුණ දීම සඳහා රට තුළ පවතින ගැටලු නිසකවම විසඳන බවත් ඔහු සඳහන් කරනවා. මේ අතර මුදල් ඇමතුමාගෙන් අහනවා මාධ්‍යවේදියා මේ ආකාරයෙන් ඇමතුමා අපිට කියන්නකෝ කවද්ද අපිට සහන ලබා දෙන්න කියලා. සහන දැන්ටමත් දෙනවනේ රුපියල් 5000 දෙනවා තවත් පුළුවන් තරම් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇමතුමා ওই විදිහට කියලා තියෙන්නේ. ඉතින් මේ අතරේ තමයි මිල ඉහළ දැමුවත් ඩීසල් අලවියෙන් කංජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පාඩු ලබනවා කියලා සුමිත් විජේසිංහ සභාපතිතුමා කියලා තියෙන්නේ. ඉතින් තවත් පාඩු ලබනවලු මේ තරම් මිල ඉහළ දාලත් ඒත් තවමත් පාඩු ලබනවා කියලා මේ ආකාරයෙන් සඳහන් කරනවා. මේ අතර ගාමිණී ලොග්ගේ ඇමතුමා කියලා තියෙනවා රුපියල පා කරන්න ඉඩ හැරියේ විපක්ෂයේ අදහස් වලටත් ගරු කරමින් කියලා. විපක්ෂයේ කිව්වලු රුපියල පා කරන්න ඉඩ හරින්න කියලා. ඉතින් විපක්ෂයේ කියන දේවලුත් දැන් ආණ්ඩුව කරන්න ඔන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් එහෙම හොඳයි ඉතින් නේද? විපක්ෂයේ කියන දේවල් මෙච්චර කාලයක් කරේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ ආණ්ඩුව අරගෙන යන්න නෙමේ රටට හොඳ දේවල් නෙමේ කියන්නේ කරන්නේ කියලා කිව්වේ. හැබැයි ඉතින් දැන් විපක්ෂ කියන දේවල් වලටත් ඇහුම්කන් දෙන්න පටන් අරගෙන තියෙනවා කියලායි මේ ලොග්ගේ මහත්තයාගේ කතාවත් එක්ක අපිට කියන්න සිද්ධ වෙන්නේ. මේ අතරේ මව්බිම් වාර්තා කරන ආසියානු සංවර්ධන බැංකුව ලොක්කා ජනපතිට කියූ දේ කියලා අපි බලමු මොනවද ඔහු කියන්නේ කියලා. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වල ඉහළ ප්‍රගතිය අත්කරගෙන තියෙන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වෙන බවත් මේ ආකාරයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සංසුග අසකාව මහත්තයා ජනාධිපතිතුමන්ට කියලා තියෙනවා කියලයි මේ විදිහට කියලා තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අරන් එනවා ආසියානු සංවර්ධන බැංකුව පහුගිය වසරේදී ලබලා දීලා තියෙනවා අපිට ණය සහන විදිහට ඩොලර් මිලියන 750ක්. ඉතින් මේ අවුරුද්ද ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 2ක ණය මුදලක් වෙන් කරනවා කියලා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිතුමා කියලා තිනවා. අපි හොඳයි ණය අරගෙන තියෙනවා. ඒ බැංක් හොඳ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා කියලා ආසියානු සංවර්ධන බැංකුවේ ලොකු මහත්තයා සභාපතිතුමා කියනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ආකාරයෙන් මේ අවුරුද්දේ ඩොලර් බිලියන 2ක මුදලක් ලබා දෙන්න කටයුතු කරන්නේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා කියලත් මේ සභාපති සංසුග අසකාව මහත්තයා කියලා තියෙනවා. ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී සංසුග අසකාව මහත්තයා මේ බව සඳහන් කරලා තියෙනවා කියලත් මව්බිම් වාර්තා කරනවා. එතකොට අපිට තව ඔන්න මේ අවුරුද්දට ඩොලර් බිලියන 2ක මුදලක් හම්බ වෙන්න නියමිතයි. ඒක හම්බ වෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් කියලායි කියන්නේ. මේ ණය ඔක්කොම අරගෙන එහෙම් මෙහෙන් අරගෙන කරන ව්‍යාපෘති මේ වෙලාවේ සමහර ඒවා කරන්න ඕනිද? අද ලංකාදීප පත්‍රයේ තියෙනවා මේක මහ බැංකුවේ යෝජනාවක් අපේ යෝජනාවක් නෙමේ. මහ බැංකුවෙන් රජයට නිර්දේශ අලුත් සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්තන්න කියලා මේ ආකාරයෙන් කියලා තියෙනවා. සුජිත් හේවාචුලිගේ ලියන්නේ රටේ අලුතින් ආරම්භ කරනු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට తాවකාලිකව නවත්තන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කරලා තියෙනවා කියලයි මේ විදිහට ලංකාදීපේ කියන්නේ. රටේ පවතින මූල්‍යමය තත්ත්වයේ සැලකිල්ලටගෙන මේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියනවා. රුපියලේ ප්‍රමාණයේ බරපතල පහත වැටීමක් පවතින හේයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යයෙන්ම යොමු විය යුතු බව මහ බැංකුව කියනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංවර්ධන ව්‍යාපෘති කෙටි
කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකය ලොකු ගැටලුවක් ඇති නොවනු ඇතැයි මේ ආකාරයෙන් සඳහන් කරනවා මහ බැංකුව කියන්නේ පොඩි කාලයකට නතර කරෝතින් මේ රටේ සංවර්ධනයේට ඒක ආර්ථිකයට ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලායි සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මේ නිර්දේශ ඉදිරිපත් කළ තියෙන ආර්ථික සම්බන්ධ විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන කියලාත් වාර්තා කරනවා. මේ අතර පිටරටින් ගෙන්වනු ලබන සුකෝභෝගී භාණ්ඩ තහනම් කිරීම වෙනුවට ඒවායින් අධික තීරුබද්දක් අය කිරීමට කටයුතු කරන්න කියලාත් ශ්‍රී ලංකා මහ බැංකුව නැවත වතාවක් නිර්දේශ කරලා තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ ඕනිම නැති දේවල් භාණ්ඩ 600ක් විතර අපිට ගෙන්නනවා. ඉතින් ඇපල් මිදි දොඩම් මේවත් ඒ අතර තිබුණා. චීස් එහෙමත් ගෙන්නනවා. ඉතින් මේවා කියන්නේ චීස් වගේ දේවල් නම් ලංකාවේ නිෂ්පාදන ධාරිතාව මදි. ඇත්තම කතාව ඒක. චීස් කිරිපිටි මේ දේවල් බටර් මේවල් ලංකාවේ නිෂ්පාදනය කරනවා මදි. ඉතින් ඒකත් එක්ක සමහර විට ගේන්න වෙයි. හැබැයි ඉතින් ඇපල් දොඩම් මිදි වගේ දේවල් අපිට හොන්නම් කන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේ සුකෝභෝගී පරිභෝජන දේවල් විතරක් නෙමේ තවත් ඕන තරම් අපිට වැඩක්ම නැති දේවල් සමහර විට මේ වෙලාවේ ඕනිමද කියලා හිතන දේවල් ඕන තරම් මේ ගෙනාවා. ඉතින් ඒවා නවත්තන්න කටයුතු කළා. මේ අතරේ තමයි මහ බැංකුව යෝජනා කරන්නේ මේවා නවත්තනවා වෙනුවට ඕනනම් අධික තීරුබද්දක් පනවන්න පුළුවන්. එතකොට කට්ටිය ගේන හැටි බලා ගන්න පුළුවන්. ඉතින් මේ අධික තීරුබදු ගෙවලා ඒ ආකාරයෙන් යෝජනාවක් තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් ලංකාදීපේ වාර්තා කරන්නේ. සබිට දැන් සංවර්ධන ව්‍යාපෘති නවත්තන්න මේ හැම දෙයක්ම ටික කාලයකට හරි නවත්තන්න කියලා ඉල්ලීම් කරන්න තියෙන ඩොලර් නැත්තම් මුදල් ඉතිරි කරගන්න මේ වෙලා තියෙන මේ ආර්ථික අවපාතේ ලෝකෙටම බලපාලා තිනවා. ඒ හින්දා ඒකට මුහුණ දෙන්න ඔය කොහොමුණත් ඊටම ඉක්මනින් අපේ රටේ ඩොලර් වැඩි කරගන්න පුළුවන් සංචාරක කර්මාන්තයෙන් දැන් සංචාරකයෝ ලක්ෂ 2ක් විතර ඇවිල්ලා තියෙනවලු මේ අවුරුද්දට පළවෙනි දින 65 තුල. අපි කියමු ඒ ගැන විරාමයක් කරගෙන. මාස දෙකක් ඇතුළත සංචාරකයෝ ලක්ෂ 2ක් ඇවිල්ලලු. අද සිළුමිනේ ගැන කියන්නේ දැන් සංචාරක කර්මාන්තයෙන් අපි දැක්ක පහුගිය දවස්වල ඩොලර් හොයන්න උත්සාහ කරනවා. ඒ අතරේ යුක්‍රේන රුසියා සංචාරකයෝ වැඩි පිරිසක් ඇවිල්ලා හිටියා. ගාල්ල පැත්තේ ඇල්ල පැත්තේ වැඩි වශයෙන් හිටියා. දැන් ඔය අතරේ මේ වසරේ මුල් දින 65 තුල සංචාරකයෝ ලක්ෂ 2කට අධික පිරිසක් ඇවිල්ලා තියෙනවා කියලා සංචාරක ඇමතුමා ප්‍රසන්න රණතුංග මහත්තයා කියලා තියෙනවා. ජනවාරි 1 වෙනිදා ඉඳන් මාර්තු 6 වෙනිදා දක්වා කාලය තුල මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 2,798ක් බවද ඔහු පෙන්වා දුන්නා. ජනවාරි මාසයේදී සංචාරකයන් 82,327ක් මෙරටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් ගණන 96,507ක්. මාර්තු මාස මුල් දින 6 තුල මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 21,964ක්. මෙරට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ජර්මනිය, ඉන්දියාව යන රටවල් වලින්. එසේම නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇති බව පැවසූ ඇමතිවරයා ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනද මේ වසර තුල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළ තියෙනවා. යටතේ වසරේ දෙවන කාර්තුවේදී ඇමරිකා ඩොලර් බිලියන 56ක් ඒ වෙනුවෙන් යෙදවීමට කටයුතු යොදා තිබේ කියලා අද දවසේ ওই විදිහට කියනවා. දැන් සංචාරක කර්මාන්තයේ මේ විදිහට ගොඩ නංවන අතරේදී අද දවස සමීර අපි ආරම්භයේදීත් කිව්වා ටිකක් විශේෂ දවසක් කියලා. සංචාරකයෝ වෙනුවෙන් අපේ රටේ තියෙන දායකත්වයේ කොයි වගේද ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරනවා. මේක ඇත්තටම වැඩසටහනක් කිව්වට මේක තරගාවලියක් රේඩ් ඇමසෝන්ස් කියලා තමයි හඳුන්වන්නේ. යුරෝපයේ බොහොම ජනප්‍රිය ක්‍රීඩා ඉසව් ගණනාවක් එකතු කරලා දැන් එයාලගේ බලාපොරොත්තු සමීර සංචාරක ගමනාන්තයක් තෝරගන්නවා. මේ ගමනාන්තය තෝරගෙන අර විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනවා. රේඩ් ඇමසෝන්ස් මේ ත්‍රාසජනක ක්‍රීඩා රැසක එකතුවක්. ප්‍රංශයේ ත්‍රාසජනක ක්‍රීඩා අද සීගිරිය රාජධානියේදී පැවැත්වෙනවා කියලා දිවයින පුවත්පතේ මේ විත අතිරේකේ මේ විදිහට සටහන් කරලා තියෙනවා. රේඩ් ඇමසෝන්ස් 2022 යනු ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක්. සාමාන්‍යයෙන් ප්‍රංශ ක්‍රීඩකවන් විදේශීය සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගෙන බයිසිකල් පැදීම, දහවනය, ඔරු පැදීම, දිවීම සහ දුනු ශිල්පය වැනි අභියෝග රාශියකට මුහුණ දීම මෙහිදී සිද්ධ වෙනවා. එබැවින් තරගයකට සහභාගී වන්නන්ට උන්ගේ කුසලතා පරීක්ෂා කිරීමට පමණක් නොව සංචාරක රටක අද්විතීය දර්ශන සහිත දර්ශන ඒ වගේම මිනිසුන් සහ එහි සංස්කෘතිය සොයා ගැනීමට මෙහිදී ඉඩකඩ සැලසේ. මේ වසරේදී ශ්‍රී ලංකාවේ සංකේතාත්මකව සීගිරි පර්වත බලකොටුවට ප්‍රදේශ මූලික කර ගනිමින් තරගය පැවැත්වීමට කටයුතු යොදා තියෙනවා. යනුව
සීගිරිය සහ මාතලේ ඓතිහාසික සංස්කෘතික හා පාරිසරික දර්ශන අත්විඳිමින් සමාජිකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වශයෙන් බෙදී අදියර දෙකක් යටතේ තරකරුවෝ 550ක් තරඟ කරන්න නියමිතයි. පළමු අදියර අද ආරම්භ වෙනවා. දැන් 13 වෙනිදා ඉඳන් 23 වෙනිදා දක්වා පළවෙනි අදියර පැවැත්වෙනවා. දෙවෙනි අදියර මාර්තු 27 ඉඳන් අප්‍රේල් 6 දක්වා පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් මේ සඳහා නිලධාරීන් ඒ වගේම නියෝජිතයන් ඇතුළුව 600කට අධික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. රෙඩ් ඇමසෝන්ස් 2022 නිල ගුවන් සේවා සහකරු ශ්‍රී ලංකන් ගුවන් සේවය දැන් අපි දැක්ක පහුගිය දවසක ශ්‍රී ලංකන් ගුවන් යානයක් රෙඩ් ඇමසෝන්ස් මේ නාමය සහිතව අලුතින්ම එළි දක්වන්න කටයුතු කළ තියෙනවා. සීගිරි පර්වතය චිත්‍රණය කළා බොහොම අපූර්වට පියාසර කරනවා මේ ගුවන් යානය. අපි දැක්ක පහුගිය දවස්වල සංචාරක මණ්ඩලයේ වගේම සංචාරක අමාත්‍යාංශයේ මේ සියල්ලන්ගේම එකතුවෙන් තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. දැන් රෙඩ් ඇමසෝන්ස් 2022 සැබවින්ම ප්‍රංශීය ජනප්‍රිය ක්‍රීඩාවක්. සීගිරි රාජධානියේදී අද සිට මෙහි අත්දැකීම් දැක බලාගත හැකි වෙනවා කියලා අද නීවිත පුවත්පත ওই විදිහට කියනවා. ඉතින් දැන් සංචාරකයෝ ගෙන්ව ගන්න වැඩපිළිවෙලේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහත්මයා මේ හැම දිනෙකම එකතු වෙලා මේ වැඩේට අත ගහලා තියෙනවා, මූලිකත්වය අරගෙන තියෙනවා කියලා නීවිත ওই විදිහට කියනවා. රෙඩ් ඇමසෝන් අද සීගිරිය මේ ආශ්‍රිතව පටන් ගන්න ඉන්ධන වලින් මොකුත් කරන ඒව නෑ නේද උතන? නෑ. කාය ශක්තිය සහ කියන දුන්නු ජල ක්‍රීඩා මේ වගේ දේවල් නේ තියෙන. ඒක හොඳයි. එහෙම නැත්නම් පෝලිං වල ඉන්නවා. ඉතින් ඒකත් ත්‍රාසජනක. කරන්ට් එකක් ඕනේ. ඔව් කරන්ට් එකක් ඕනේ නෑනේ. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. නැත්නම් ගැටලු ගන්නවට සංචාරකයන් මුහුණ දීලා තිබ්බ පහුගිය දවසක අපි දැක්ක සංචාරකෙක් එයාගේ කායකේ තමයි රැය පහන් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දී. ඉතින් හැම මේ සංචාරක නිකේතනයකටම ජෙනියක් තියාගන්න බෑ, ජෙනරේටරයක් තියාගන්න බෑ. ඉතින් එහෙම වුණත් ඒකටත් තෙල් එපෑ. තෙල් හොයාගෙන ආයි යනකොට කර්මාන්තයක් විදිහට කරන්නේ කොහොමද ගැටලු තියෙනවා. මේ අතරේ තමයි අපි විපක්ෂයේ අදහස් වලට යන්න හදන්නේ. ඩොලර් එක සම්බන්ධයෙන් නන්දු කුමාර දිසානායක මහත්තයා පළ කරන අදහස ඩොලරයේ පාකලේ කළුසල්ලි සුදු කරන්න දුන් දිනේ අවසන් නිසා කියලා අනුර කුමාර මහත්තයා කියලා තිනවා. ඒ ගැන වාර්තා කරනවා අනුර මහත්තයා කියන කතාව මේ ආකාරයෙන් චමින්ද සේනාරත්න වාර්තා කරන්නේ. කළුසල්ලි සුදු කිරීම සඳහා ලබා දුන් කාලය මාර්තු 31 වෙනි දිනෙන් අවසන් වන නිසා ඩොලරය පාවීමට ඉඩ හැරියේද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවෙනවා කියලායි ජාතික ජනබලවේගයේ නායකතුමා අනුර කුමාර දිසානායක මහත්තයා කියලා තියෙන්නේ. කළුසල්ලි සුදු කරන්න දුන් දිනේ අවසන් නිසා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ විදිහට කියනවා. මේ අතරේ හිටපු අග්‍රාමාත්‍යතුමා සඳහන් කරන කාරණයක් අද මව්බිම් පත්‍රයේ තියෙනවා. ඩොලර් ප්‍රශ්නයට ආණ්ඩුවට විසඳුමක් නැහැ කියලායි ඔහු කියලා තියෙන්නේ. ඒ අනුව ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්න නැතුව කිසිදු ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ, විසඳන්න බෑ කියලා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. ඔහු කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නේ නැතුව වෙන කිසිම විසඳුමක් අපිට නැහැ කියලායි ඔන්න කියලා තියෙන්නේ. ඉතින් මේත් එක්ක තමයි අර අපි මීට කලින් කිව්වේ යම් සූදානමක් තියෙනවා කියලා. කෙසේ නමුත් ඒක මහා බැංකුව අධිපතිවරයා ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුවට තිබෙන විසඳුම ගැන කියන්නේ නැහැ. අන්තිමට අමාරුවේ වැටෙන්නේ අහිංසක ජනතාව බව රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ එජාප ක්‍රියාකාරීන් සමග පැවති හමුවකදී තමයි මේ විදියට ඔහු සඳහන් කරන්නේ. ඉතින් එතුමල්ලටත් ආණ්ඩුවක් තිබුණා. එකපාරක් නෙමෙයි කීප වතාවක්ම එතුමා අගමැතිතුමා වෙලත් හිටියා. මේ හැමෝම බලයේ ඉන්නකොට මොලේ නැද්ද? එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක්ද තියෙන්නේ? කෙසේ නමුත් මේ ගැටලු ගණනාවක් අවුරුදු ගණනාවක් එක දිගට ඇවිල්ලා ජනතාව අවසානයේ දැවැන්ත පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ දේවල් මිනිස්සු කියන දේවල් වලින් ඒ වගේම හැසිරීම් වලින් කරන දේවල් වලින් සමාජ මාධ්‍ය වලින් තේරෙනවා හොඳටම. ඉතින් මේ අර්බුද වලට විසඳුම් හොයන්න තමයි අපිට ඌමනා කරන්නේ. ඒ වෙනුවෙන් සර්වපාක්ෂික යම් සමුළුවක් ගැනත් කතාවක් තියෙනවා නේද රජිත්? ඔසමිර අපි ගැන කියන්න සූදානම් සර්වපාක්ෂික සමුළුවක් පවත්වන්නත් නියමිතයි. අතරේ දැන් අපි දැක්ක රනිල් මහත්තයා ආරම්භයේ ඉඳන්ම කිව්වා IMF එකට යන්න කියලා. එතුමා විසඳුමක් විදිහට අර අපි දන්නවා දැන් බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ කියන කාරණාව තමයි අර මේ ඒ දවස්වල කියනවා එතුමා අර ලෝකයේ ගැන දැනුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකේ විවිධ දේවල් කියවලා තියෙනවා, විවිධ විසඳුම් දෙන්න එතුමා දන්නවා. හැබැයි අර කිව්වා වගේ බලේ ඉන්නකොට අපි අර කියන්නේ මොලේ නෑ, මොලේ තියෙනකොට බලේ නෑ, ඔය වගේ කාරණාත් ඉතින් කතා කරන්න වෙනවා. ඒ අතරදී මේ රුපියල සම්බන්ධයෙන් දැන් මහ බැංකුව කොයි වගේ තීරණයක් තරම් තියෙන කියලා අද සිළුමිණ පුවත්පත වගේම දිවයින පුවත්පතත් වාර්තා කරන දිවයින කියනවා රුපියල පිරිහෙයි කබ්‍රාල් ලෑස්ති වෙයි කියලා. ඔන්න දැන්
රුපියලේ පිරිහීමත් එක්කම මහ බැංකු අධිපතිතුමා ලෑස්ති වෙලා සූදානම් ශරීරයට ඉන්නවා කියලා තියෙන. ඉතින් එතුමා හැමදාම එහෙම ඉන්න ඕන කෙනෙක් සූදානම් ශරීරයට. මොකද මේක බොහොම අභියෝගාත්මක කාල සීමාවක්. රුපියල 9 කිරීමට ගත් තීරණයත් සමග රුපියල යම් පිරිහීමකට ලක්ව ඇති බවත් එසේම එම තීරණයේදී ඉදිරියේ මතුවන අභියෝගාත්මක තත්ත්වයන් සඳහා ප්‍රතිතීරණ ගැනීමට මහ බැංකුව සූදානමින් සිටින බවත් මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබරල් මහත්තයා කියලා තියෙනවා. ශ්‍රී ලංකා රුපියල 9 කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහ ජනතාවට කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව අධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් ඊයේ සිද්ධ කළා. මේ සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිවරයා සිදු කළ ප්‍රකාශය මේ විදිහට සිද්ධ කළේ පහුගිය වසර කිහිපෙම ශ්‍රී ලංකාවට සහ ලෝකයටම ආර්ථික වශයෙන් අපහසු සහ අභියෝගාත්මක කාලයක්. ඒ කාලය තුලදී ආර්ථික ස්ථායීභාවය රැක ගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. ඒ නිසා තමයි අපි ශ්‍රී ලංකා මහ බැංකුවට පසුගිය වසර 2-3 තුලදී සෑහෙන පීඩනයකට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ එක්කම ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ ප්‍රතිපත්තිමය කටයුතු ඔස්සේ මේ ස්ථායීභාවය රැකගෙන දෙකින් දිගටම රටේ ආර්ථිකය කොවිඩ් වසංගතයේ මැද්දේත් වෙනත් ලෝක පීඩනයන් මැද්දේත් අපට හැකි වෙලා තියෙනවා අපහසුතාවක් වැඩිපුර දැනෙන්නේ නැති විදිහට කරගෙන යන්න කියලා. එතුමා කියනවා ඒ විදිහට. ඒ සමගම පසුගිය සති කිහිපය තුලදී ලෝකයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ සියල්ල එක්ක තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීභාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීභාවය රැක ගැනීම මහ බැංකුවේ විශේෂ කාර්යභාරයක්. ඒ සිදු කරද්දී සමහර විට අපිට මෙවැනි තීන්දුව ගන්න වෙලා තියෙනවා. ඒ හින්දා මේ අවස්ථාවේ රුපියලට වැඩිපුර නමශීලී භාවයක් ලබා දෙන්නට කටයුතු කරද්දී රුපියලේ අගේ පිරිහෙන්නට පුළුවන්. රුපියල යම් පිරිහීමකට පත් වෙලා තියෙනවා. ඒ වුණත් ඒ හරහා තවත් සුබදායී කටයුතු සිදු වෙන්නත් පුළුවන්. ඒව තමයි රටට ගලා එන විදේශ විනිමය වැඩි වෙන්න පුළුවන්. ඒ තුලින් අපේ අනිකුත් තිබෙන සාධක තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්. ඒවා සැලකිල්ලට අරගෙන ඉදිරි කාලෙදී මේ තීරණයෙන් සිදුවන අභියෝගාත්මක කටයුතු වලට විවිධ ප්‍රතිතීරණ ගන්නත් මහ බැංකුව සූදානම් වෙලා ඉන්නවා කියලා එතුමා කියනවා. ඉතින් කලිනුත් කිව්වේ වෙන්න පුළුවන් මේවා කරන්න පුළුවන්. එහෙම කියලා තමයි කලිනුත් කිව්වේ. ඉතින් හැබැයි එහෙම බැරි වුණා ලෝක ආර්ථිකයේ හැසිරීමත් එක්ක. ඉතින් මේ දේවලුත් එහෙම බැරි වෙයිද පුළුවන් වේද කියලා රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ඔව් මහ බැංකුව ගැන කතා කරද්දී මේ ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ එන්න මේ දැවැන්ත අර්බුදයෙන් ගොඩ එන්න මහ බැංකුවේ යෝජනාවලියක් කටවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිබුණා රජයට. ඒ සම්බන්ධයෙන් අපි ඔබට වාර්තා කළා. ඉතින් ඒ එක යෝජනාවක් තමයි විදුලි ගාස්තුව වැඩි කරන්න ඕනි කියලා තිබුණා. විදුලි බිල වැඩි කරන්න ඕනි කියලා. මෙන්න මහජන උපයෝගීතා කොමිසම පැත්තට ආපු ඒ බෝලෙට හරවා පහරක් කරලා තියෙනවා. මහජන උපයෝගීතා කොමිසම අද වාර්තා කරනවා මහ බැංකුව විදුලි පාරිභෝගිකයන් බිල්ලට ගන්නවා කියලයි ජනක රත්නායක මහත්තයා කියන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විදිහට. ඔහු සඳහන් කරනවා මේ ආකාරයෙන් මූල්‍ය කළමනාකරණයට අදාළ නිවැරදි තීරණගත නොහැකි මහ බැංකුවේ නොහැකියාව වසා ගැනීමට විදුලි පාරිභෝගිකයන් බිල්ලට ගන්නවා කියලා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියනවා. විදුලි පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීම මගින් රට තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලයි ජනක රත්නායක මහත්තයා කියන්නේ. අජිත් බලන්න විදුලි පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීම මගින් රට තුළ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇති මේ මිනිස්සු අට අපහසුතාවයක් නැහැ විදුලි පාරිභෝගිකයන්ට එතුමා කියන විදිහට. මේ ආකාරයෙන් කියනවා. ඉතින් සිය විෂය පතේට පිටින් කටයුතු නොකරන ලෙස මහ බැංකුවට අවධාරණය කරනවා කියලයි ජනක රත්නායක මහත්තයා කියන්නේ. ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙන මේ මූල්‍ය අර්බුදය විසඳීමේ එක් වැඩපිළිවෙලකට අදාළව විදුලි බිල ඉහළ දැමිය යුතු බවට මහ බැංකුව කර ඇති යෝජනාව පිළිබඳව ප්‍රතිචාර දක්වමින් තමයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියලා ඉන්නේ. පොඩ සැරට කියලා තිනවා නේද? ඒගොල්ලන්ගේ විෂය පතේ ඒගොල්ලෝ බලා ගන්න කියලා. විදුලි බිල්පත් මිල ඉහළ දැමීමේ ස්වාධීන අයිතිය තියෙන මහජන උපයෝගීතා කොමිසමට බව පැවසූ ඔහු වෙනත් පාර්ශවයකට ඊට ඇඟිලි ගැසීමට ඉඩ නොදෙන බව තමයි මේ ආකාරයෙන් සඳහන් කරන්නේ. ඉතින් විදුලි බිල වැඩි කරනවා කියලා තිබුණේ නැහැ නේ. යෝජනාවලියක් දීලා තිබුණේ නේද? මෙහෙම කරනවා නම් හොඳයි කියලා. ඔව් කරයි මෙහෙම කරනවා නම් හොඳයි කියලා යෝජනාවලිය දීලා තිබුණේ. විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නවතා දමන නිශ්චිත දිනයක් පැහැදිලිව පැවසිය නොහැකි බවත් විදුලි වල මණ්ඩලය සඳහා අවශ්‍ය ඉන්ධන නොකඩවා ලැබීම අවිනිශ්චිත බවත් ඔහු සඳහන් කරනවා ජනක රත්නායක මහත්තයා. ඔන්න බෝලේ ආපහු මහ බැංකුව පැත්තට එවලා තියෙනවා. අපි බලමු මෙතනින් එහා මොනවද මේ පැත්තෙන් ලැබෙන උත්තර කියලා. මේ අතරේ මෙන්න තවත් විදුලි පොල්ලක් කියලා අද වාර්තා කරනවා. මේ විදුලිය සම්බන්ධයෙන් කතා කරද්දී විදුලි පොළු ගැන අපිට කියන්න සිද්ධ වුණා ජනප්‍රිය මූණුත් එක්ක. මෙන්න මේ මූණ තියෙන කෙනත් එහෙම පොල්ලක් තියලා තියෙනවා කියලයි අද මව්බිම් පත්තරේ මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහත්තයා ගෙවිය යුතු රුපියල් 18 ලක්ෂයකට ආසන්න විදුලි බිලක් නොගෙවා තියෙනවා කියලා ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහත්තයා කියලා තියෙනවා. හරින් ප්‍රනාන්දු අංක 37 44
ඇඩ්‍රස් එකක් තියෙනවා කියන්න ඕනේ නැහැ. ඉතින් මේ කොළඹ පහ ලිපිනේ පදිංචි වෙලා ඉඳපු කාලෙක නොගෙවපු බිලක් තමයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. රුපියල් ලක්ෂ 18කට ආසන්න මුදලක් මෙතන තියෙනවා. පහුගිය පෙබරවාරි 22 වෙනිදා වන විට ගෙවිය යුතු මුදල මේ බව විදුලි බිල්පතේ සඳහන්ව තිබුණත් ඒ නොගෙවා ඇති බවත් මෙතෙක් එම ස්ථානයේ විදුලිය විසන්ධි කරලා නැහැ කියලත් අනේ දෙයියනේ. තාම විදුලිය විසන්ධි කරලා නැහැ. අර එතුමගෙත් මේ නෙල්ල නිවාසේ කලින් ඉඳපු මන්ත්‍රීතුමා මෙතුමියත් දන්නේ නැහැ. කොහොම හරි ඉතින් එහෙමනම් ඉතින් එතුමටත් සාධාරණ අවස්ථාවක් ලබා දෙන්න ඕනි මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන්න. කෙසේ නමුත් එතුමා කියලා තමයි කෙලින්ම වාර්තා කරලා තියෙන්නේ. සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ගෙවිය යුතු කියලායි තියෙන්නේ. රුපියල් 18 ලක්ෂයකට ආසන්න විදුලි බිලක් කියලා තමයි මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙන්නේ. ඉතින් බැලුම් උඩ යවපුවා නම් වෙන්න බෑ. ඒක යවුවේ කොළඹ නෙමෙයිනේ. නේද? මේ වෙන බිලක් වෙන්නේ නැති. අනේ ගෙවන්න අපේ එහෙමනම් මෙච්චර මේ ලක්ෂ 18ක් නෙමෙයි රුපියල් 18000ක් යනකම් අපේ ඉන්නේ සාමාන්‍යයෙන් අපේ විදුලි බිලක් අපූර්වට ඇවිල්ලා කපලා යනවා. මේගොල්ලන්ට එහෙම නොවෙන්නත් අපේ එහෙම වෙන්නත් මොකක්ද හේතුව? නේද? ඔය සාමාන්‍ය දුරකථන සමාගම් වල විදුලි සමාගම් වල මේ හැම තැනකම තියෙන ඔය ක්‍රෙඩිට් ලිමිට් එකක් කියලා එකක්. මේ සීමාව ඉක්මුවොත් එහෙම කපලා දානවා. ඉතින් මේ ඇයට සීමාවක් නැද්ද? අසීමිත සම්පත් පාවිච්චි කරන්න ඉඩ දීලා තියනවාට බලධාරීන්ගේ අවධානයට යොමු වෙන්න ඕනේ. අපි විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් සතියක පත්තර බේන්තුවත් එක්ක අපි විරාමයට යන්න කලින් සමීර කී හිටිය අර හරිද මහත්තයාගේ ලයිට් බිල ගැන මේ බිල් ගෙවලා නැත්නම් ඉතින් ගෙවන්න ඕනේ නේද? අනිවාර්යයෙන්. ඒ අතර ඉතින් මේ එජාපේ පැත්තෙන් ඇහෙන කතාවක් දැන් අපි දැක්ක පහුගිය දවස්වල ලොකුවට කියවනවා විපක්ෂය ආණ්ඩු පක්ෂයට එරෙහිව උද්ඝෝෂණ වැඩ වර්ජන මේ සියල්ල ක්‍රියාත්මක වෙන අතරදී සත්‍යග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිද්දා රැලියක් පැවැත්වෙනවා. අද දෙවයින පුවත්පත මේ හැම දෙයක් ගැනම කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන කතාවක් එජාපෙන් සත්‍යග්‍රහයක් කියලා චමින්ද සිල්වා මේ පොත ලියන්නේ. යහපත් හෙටක් අපේක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මාර්තු 25 වෙනිදා පස්වරු 3ට කොළඹ හයිට් පිටියේදී සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහත්තයා කියලා තියෙනවා. ඔය අතරේදී සජබ රැලිය පැවැත්වෙනවා අනිද්දා රට විනාශයි බේරා ගනිමු කියලා ඔන්න දැන් එයාලා රැලියක් පවත්වන්න නියමිතයි. රට විනාශයි බේරා ගැනීම මෙයින් අනිද්දා සමගි ජන බලවේගය විසින් කොළඹදී ආණ්ඩු විරෝධී රැලියක් පැවැත්වීමට පියවර ගෙන ඇත කියලා අද දෙවයින පුවත්පත ඔය විදිහට සඳහන් කරන. දැන් මේ රැලිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ රටේ මේ වන විට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් විසඳීමට ආණ්ඩුවට නොහැකි වීමට එරෙහිව මෙම විරෝධතා රැළිය පැවැත්වෙනවා. මෙහිදී විපක්ෂ ናයක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අදහස් දක්වන්න නියමිතයි කියලා තියෙනවා. ඉතින් අදහස් විතරක් කිව්වට මදි. මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවා නම් දැන් ඉතින් සමීර අර මේ ආණ්ඩුවක් තියෙන්නේ ආණ්ඩුව තමයි රට ගෙනියන්නේ. ඉතින් ආණ්ඩුවට යෝජනාවලියක් ඉදිරිපත් කළොත් මෙන්න මේ විදිහට ගමන් කරන්න කියලා ඒක ආණ්ඩුවටත් පහසුවක් වෙයි. අර නිකන් තැන කියෝ හිටර ඉතින් ජනතාවටත් වැඩක් වෙන්නේ නැහැ. ඔව් මේ අතර තමයි වාර්තා කරන්නේ ලංකාදීප පත්තරේ විමල් තව පුතත් තියෙන සමීර කලින් කියපු කතාව ඒකත් කියලාම ඉන්නම්. මේ මෛත්‍රී මහත්තයා මේ හිටපු ජනාධිපතිතුමා කියන කතාවක් දැන් අර එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් සමගි ජන බලවේගයේ පැත්තෙන් ඒ විදිහට එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් එතුමන්ලත් ඉතින් ආණ්ඩුවේ ඉන්නවා. ඇමතිලා අඩු කර රාජ්‍ය වේදම කපන්න කියලා යෝජනාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කළා තිනවා. ඊයේ දවසේ අපි දැක්කා පැවැත්වෙනවා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන සමුළු ගණනාවක් පැවැත්වෙනවා. ඒ අවස්ථාවකදී තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ කතාව කියලා තිබ්බේ. එතුමා කියනවා දැන් ආණ්ඩුවේ ඉන්න ඇමති දුර ප්‍රමාණය තියෙන ඇමති දුර ප්‍රමාණය වැඩි අඩු කරන්න කියලා රට වැටි ඇති අර්බුදයෙන් ගොඩීමට කළ යුත්තේ ජාතික ආණ්ඩු හැදීම නොව ඇමති මණ්ඩලය අඩු කර රාජ්‍ය වේදම් කපා හැරීම බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා තියෙනවා. පසුගියදා ඇමතිවරු දෙදෙනෙකු ඇමතිවරු දුර දෙකකින් අයින් කළා. ඒ සඳහා ඇමතිවරුන් පත් කිරීම කළ යුතු තිබූ දෙයක් නොවන බවත් පවසන ඒ මහතා රාජ්‍ය වේදම් කපා හැරීමේදී කළ යුත්තේ තවත් ඇමති දුර අඩු කිරීම බවද සඳහන් කළා කියලා වැඩිදුරටත් කියලා තියෙනවා. ඉතින් අර අයින් වෙච්ච දෙන්න වෙනුවට කාවත් පත් කරන්න නැතුව
ඒ දෙකත් එහෙමම තිබ්බනම් හොඳයි කියලා තමයි මෛත්‍රී මහත්තයා කියලා තියෙනවා. ඉතින් උතන්ට එතුමා නම් ටිකක් කිව්වනම් හැරෙන මේ දෙන්න අයින් කරලා කවුරුවත් දාන්න එපා. ඒ වගේම අපේ ඕන්නම් අමරවීර මහත්තයයි, නිමල් සිරිපාල මහත්තයයි, දයාසිරි මහත්තයයි, අලගියවන්න මහත්තයයි ඒ ඔක්කොම ඕන්නම් අයින් කරලා දාන්න නේද? එහෙම ඕන්නම් යෝජනා කරන්න පුළුවන් එතුමාට. හැබැයි කියන්නේ ඇමතුරු අඩු කරන්න කියලා විතරයි. කවුද අඩු කරන්න කියලා එතුමා කියලා නැහැ. මේ අතරේ තමයි ලංකාදීපයට ගියාම වාර්තා කරන්න විමල් උදය සමග හවුල් පක්ෂ ජන රැලියක කියලා කියනවා. දැන් ජන රැලිය එක එක අය මොන්න පවත්වන්න හදනවා. අරගොල්ලොත් කරනවා, මේගොල්ලොත් කරනවා. මිනිස්සුන්ට දැන් මේවට යන්න වෙයි ඊළඟට හිතාගන්න බැරි වෙයි කොයිකටද යන්නේ කොයිකටද යන්නේ නැත්තේ කියලා. ඇමතුරු වලින් ඉවත් කරපු විමල් විරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් මේ පක්ෂ දෙක ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතු වෙලා කොළඹදී ජන රැලියක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා කියලායි කියලා තියෙන. ඉතින් ඒකටත් එයිද දන්නේ නේද නිදහස් පක්ෂයේ මෛත්‍රී මහත්තයලා එහෙම අර කලින් සමුළුවට ආව මාධ්‍ය හමුවට ආවේ නැහැ. ඉතින් මේ රැලියට එයිද නැද්ද කියලා දන්නේ නැහැ. මේවා දේශපාලනික කාරණා. ඔය මේ හැම මහත්තුරුම එකතු වෙලා රැලි පවත්වන්න නැතුව රටේ ජනතාවට සෙතක් වෙන දෙයක් ගැන කල්පනා කළොත් ගොඩක් හොඳයි. මොකද රටේ ජනතාව ඉන්න තත්ත්වේ අපි හැම දෙනෙක්ම දන්නවා. ඉතින් රැලි පවත්වන්න ඕනේද? ඔය රැලි වලටත් ඉතින් වියදමක් යනවනේ. රටේ මිනිස්සුන්ට ගෑස් ටික, ඔය තෙල් ටික නැත්තම් මේ හැමදේම එන වැඩ පිළිවෙලක් ගැන කතා කළොත් හොඳයි කියලා තමයි අපි හිතන්නේ. ඉතින් රැලි පවත්වලා මොකද්ද ජනතාවට සිද්ධ වෙන සිතේ? ඔව් ඉතින් මේ අතරේ තමයි වාර්තා කරන්නේ ජවිපෙත් ලෑස්ති වෙනවලු ආණ්ඩුව පෙරලන්න. මව්බිම කියනවා ජවිපෙත් ආණ්ඩුව පෙරලන වැඩකට යන්න සූදානම් කියලායි කියලා තියෙන්නේ. ජවිපෙන් ආණ්ඩුව පෙරලන කැරල්ලක් කියලා මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ කැරලි මේ ඔක්කොමත් එක්ක ජනතාව තවත් පීඩාවට පත්වීමක්ද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් හරි දේ හරියට කියලා අලුත් යෝජනා ගෙනෙලා ජනතාවට මොකක් හරි කාල සීමාවක් හරි අඩු ගානේ මෙන්න මේ කාල සීමාව ඇතුලේ අපිට ඉවසන්න නේද මේ ජනතාවට මෙවැනි පීඩන ඉවසාගෙන ඉන්න සිද්ධ වෙයි. ඉතින් මේ වගේ යෝජනාවක් එනවා නම් වටිනවා. කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසිරුවා කඩනමින් මැතිවරණයකට යාමට අවශ්‍ය මතවාදී රැල්ලක් මේක කැරල්ලක් විදිහට කියලා තියෙන මතවාදී කැරල්ලක් ආරම්භ කරනවා කියලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහත්තයා කියලා තියෙනවා. ජනතාවට කලන්ත හැදෙන්නේ නැතුව ඕන යෝජනාවක් ගෙනෙල්ලා ඕන දෙයක් කරාට කමන්නේ මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ දැවැන්ත පීඩාවක අමාරුවක. ඉතින් ඒ පීඩනය තවත් වැඩි කරනවට වඩා ඒක අඩු කරන්න ආණ්ඩුවද විපක්ෂයද අදාළ නැහැ. කවුරු හරි කමන්නේ නේද? දේශපාලනය කරන අය බලධාරීන් මේ සියලු දෙනා එතනටයි ගොනු වෙන්න ඕනි. ඉතින් අර සර්වපාක්ෂික සමුළුවක් ගැනත් කතා කරලා තිබුණේ මේ කාරණා සියල්ලත් එක්ක ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරද්දී හැබැයි කොරෝනා කාලෙවත් සර්වපාක්ෂිකව එකතු නොවුණු අය මේ වෙලාවේ එකතු වෙලා වැඩක් කරයිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. අපි දැක්ක සමහර රටවල් වල නජිත් මේ වෙද්දී දැන් කොරෝනා වසංගතයත් එක්ක යම් අඩුවීමක් තියෙන හින්දා සමහර රටවල යුරෝපයේ රටවල් සර්වපාක්ෂිකව පාර්ලිමේන්තුව රැස් වෙලා සියලු පක්ෂ එකතු වෙලා ඒගොල්ලෝ සියලු දෙනා තීරණය කරනවා දැන් මාස් ඕනේ නැහැ කියලා. හැමෝම එකතු වෙලානේ තීරණය කරන්න. ඉතින් ඒ වගේ තැනකට අපේ රට කවද්ද එන්නේ? එහෙම බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන්ද? මේ ප්‍රශ්නේ තියෙනවා. සුනාමියේදීවත් අපේ රටේ පක්ෂ එකතු වුණාද කියන සැකේ අපිට තියෙනවා. ඒ කොහොම වුණත් සර්වපාක්ෂික සමුළුව මාර්තු 23 වෙනිදා පැවැත්වෙනවා කියලා සිළුමිණ පුවත්පත කියනවා. සර්වපාක්ෂික සමුළුව මාර්තු 23 වෙනිදා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාන් වන් මුණ ගැහුණා. ඒ අවස්ථාවේදී එකඟ වුණා ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුළුවක් පවත්වනවා කියලා. ඔන්න දැන් සමුළුව මාර්තු 23 වෙනිදා පැවැත්වෙනවලු. ඒ අතරේදී පළාත් සභා සහ පුංචි ඡන්දේ ළඟදීම කියලත් අද සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. අර රැලි තියන්නේ පෙළපාලියන්නේ. ඉතින් මේ දේ ඉලක්ක කරගෙනද කියලත් අපිට හිතෙනවා. රටේ ජනතාවට කන්න නොතිබ්බත් කමන්නේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ තිබුත් ඇති කියලා තමයි ගොඩක් අය හිතන්නේ. නිහාල් පී අබේසිංහ මේ ගැන ලියන්නේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ හැකියක්මනින් පැවැත්වීමට රජය තීරණය කර තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් පිරිස ප්‍රමුඛ ඇමති පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ඇතුළු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක්ුද්දා කළ විශේෂ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනාවකට අනුව මේ තීරණයට එළඹුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා කියලා අද සිළුමිණ පුවත්පත ඔය විදිහට කියනවා. ඉතින් මේ විදිහට රජයේ පැත්තෙන් කනින් කොනින් ආරංචි එනකොට විපක්ෂයේ පැත්තෙනුත් ඉතින් රැලි තියන්න මේ ජනතාව සංවිධානය කරන්න උත්සාහ කරන හැඩක් තමයි අපිට නම් පේන්න තියෙන්නේ. අතරේ දෙවියන් පුවත්පත කියන තවත් කතාවක් දැන් මේ දේවල් මෙහෙම සිද්ධ වෙන අතරදී සමීර මේ රටේ ජනතාව සුවෙන් සතුටින් ඉන්න ඕනේ. එහෙම නොවුනොත් රටේ ජනතාවගේ උදහසට ඔය පාලකයෝ ලක් වෙන එක නිසකයි.
අපි මේ දවස්වලත් දකිනවා. ඉතින් ඔය හැමදේත් එක්කම දැන් මේ රටේ ජනතාවට සතුටින් සුවෙන් ඉන්න ඖෂධවල මිල සහ ඖෂධ වෙළඳපොලේ තියනවද කියන කාරණාවත් ටිකක් ගැටලු සහගතයි. මොකද කනින් කොනින් ඇහෙන කාරණාවක් ඖෂධ හිඟයි කියලා කියනවා. මිල වැඩි වෙන්න නියමිතයි කියලා කියනවා. ඒ අතරේදී දෙවියන් පුවත්පත කියනවා රෝහල්වල බෙහෙත් උග සති 2-3කට විතරයි කියලා. මේකත් අර තෙල් කතාව වගේ. දැන් ඉතින් හැමෝම රෝහල් වලට යන්න උත්සාහ කරයිද දන්නේ. රජ ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපති අජිත් තිලකරත්න මහත්තයා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. රෝහල්වල බෙහෙත් තොග සති 2-3කට විතරයි කියලා තමයි අද මේ විදිහට කියලා තියෙන්නේ. අපිට පුළුවන් වැඩිදුර අවධානය යොමු කරන්න මේ පුවතට. රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මතුවැති ඖෂධ සැපයීම නතර වීම නිසා මේ වන විට රජයේ රෝහල්වල හා සෞඛ්‍ය ආයතන පවතින බෙහෙත් තොග ප්‍රමාණවත් වනුයේ සති 2-3 අතර කාලයකට පමණයි. පෞද්ගලික උසුසල්වල පවතින බෙහෙත් උග ප්‍රමාණවත් වන්නේ සතියක පමණ කාලයකට බවත් රජ ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපති අජිත් තිලකරත්න මහත්තයා ප්‍රකාශ කළා තියෙනවා. වකුගඩු පිළිකා හා තැලසීමා රෝගවලට අවශ්‍ය බෙහෙත් වර්ගවල දැඩි අඩුවක් පවතින බවත් ඒ මහත්තයා සඳහන් කළා කියලා තියෙනවා. ඒ අතරේදී ඖෂධ ආනයනයට සීමාවක් පනවලා නැහැයි කියලා කියනවා. දැන් මේ ඖෂධ ආනයනය නතර වෙලා කියලා චෝදනාවක් තියෙනවා ඩොලර් ප්‍රශ්න හින්දා මේ දේවල් මේ සීමා සහිත වෙලා තියෙන කියලා කියනවා. හැබැයි ඉතින් ඖෂධ ආනයනයට සීමාවක් පනවලා නැහැ කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහත්තයා කියලා තියෙනවා. අද දෙවිනේ ගැන කියනවා ඖෂධ ආනයනයට සීමාවක් පනවන්නේ නැහැ. ඖෂධ ආනයනය සඳහා සීමාවක් පනවන්නේ නැතයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහත්තයා ওই විදිහට සඳහන් කළා කියලා දෙවින පුවත්පතට තොරතුරක් ලියලා තියෙනවා. විශේෂයෙන්ම දැන් පහුගිය දවස්වල අපි දැක්කා ලොකු චෝදනාවක් තියෙන රෝහල් වලට ගියාමත් මේ බේත් හරියට ලබා ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ රෝගීන්ට. ආනයනයේ සීමා කර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අතරට ඖෂධ අයත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සඳහන් කළා තියෙනවා. මේ අතර ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ මිල වැඩි කිරීමට ඖෂධ ආනයනකරුවන්ට හෝ නිෂ්පාදකයන්ට නොහැකි බවයි. ඒ සඳහා කටයුතු කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව බවත් ඇමරිකානු ඩොලරේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඖෂධ මිල වැඩි කිරීමටත් පියවර ගන්න බව රාජ්‍ය අමාත්‍යාංශය කිව්වා කියලා අද දිවයින පුවත්පතට ওই විදිහට කියලා තියෙනවා. ඔව් ඉතින් මේ ඖෂධ හිඟවීමේ ප්‍රවෘත්තිය දැන් මේ වෙද්දී යම් විදිහක ජනතාවගේ කන වැකිලා තියෙනවා. ඒකත් එක්ක ෆාමසි වල සමහර අවස්ථාවල උසුසල් වල රාජ්‍ය උසුසල් වල දිගු පෝලිම් මෙහෙම දකින්න ලැබෙනවා. දැන් තෙල් ඉවර වෙනවා කියලා කිව්වහම තෙල් පෝලිම් වල ඉන්නවා වගේ තමයි. ඖෂධ කොහොම හරි Tamanට තියෙන නිදන්ගත රෝග වලට බෙහෙත් ටික පොඩ්ඩක් හරි තියාගන්න. ඉතින් නිරෝගීව ඉන්න ඕනි කරන වටපිටාව හදාගන්න මිනිස්සු හරි කැමති. ඒ වෙනුවෙන් කටයුතු කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ ඖෂධ නැත්තේ ඒකත් දේශීය ආර්ථිකයට මුල් තැන දෙන්න නෙමෙයි. අපේ ආයුර්වේදයට තැන දෙන්න එහෙම නෙමෙයි. ඩොලර් ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ ඇත්ත කතාව. ඉතින් මම මේකන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරිවරයාගෙන් ඇහුවා. ඔහු කියනවා දිනූෂ මහත්තයා ඔහු කියනවා ඇත්තට මේක ප්‍රශ්නයක් තියෙනවා ඩොලර් අර්බුදයත් එක්ක යම් ඖෂධ අපේ රටට ගෙන්වීමේදී යම් ආකාරයෙන් ගැටලුවක් මතුවලා තියෙනවා කියලා. ඉතින් රාජ්‍ය රෝහල් වලට සහ ලංකාවේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ඉන්න රාජ්‍ය ආයතනය තමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඊට අමතරව පෞද්ගලික ආනයනකරුවන් ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අයටත් මේ අර්බුදයමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි සමහර ඖෂධ නැත්තේ. හැබැයි අපි දැක්ක ඔසුසල් තවත් අලුතෙන් විවෘත කරනවා. ඉතින් මං අහුවා ඇයි එහෙනම් ඔසුසල් විවෘත කරන්න කියලා. ඔහු කියනවා නෑ අපි ගාව බෙහෙත් තියෙනවා කිසි ප්‍රශ්නයක් නෑ. සමහර ඒවා අර සන්නාම වලින් නෑ. සමහර බ්‍රෑන්ඩ් නේම් මේ සමහර වෛද්‍යවරු ලියන්නේ එහෙම. කියන්නේ ඒ අදාළ බ්‍රෑන්ඩ් එකම ලියනවා. මේකෙන් තමයි ගන්න ඕනි කියලා කියන්නේ. හේතුව අර මේ රෙෆ්ලා නැත්තම් මේ අලෙවි නියෝජිත මහත්වරු දොස්තර මහත්තයා ගාවට ඇවිල්ලා අපේ බේත ලියන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේ වසර අන්තිමට රට සවාරි යනවා. මේ දේවල් හින්දා තමයි ඔය බ්‍රෑන්ඩ් නේම් එකෙන් ලියන්නේ. අනිවාර්යෙන්. ඉතින් දැවැන්ත මාෆියාවක් මේක මේ වෛද්‍යවරු සහ මේ අදාළ සමාගම් අතර අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ඒ ගාණන් වලට තමයි ඊට පස්සේ ඉතින් හැමෝම දන්න ඒවා වෛද්‍යවරු හැමෝම මේ වැඩේ කරන්නේ. හැබැයි බ්‍රෑන්ඩ් නේම් මේ සන්නාම මේ විදිහට ලියන අය ඉන්නවා. පුළුවන් නම් SPC එකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අනේ ડોක්ටර් මේවා ලියන්න එපා. අපි ගාව මේවා නෑ. හැබැයි මේ ගුණයම තියෙන මේ බෙහෙත තියෙනවා කියලා නේද? අඩු ගන්න එහෙම හරි මොකක් හරි තැනකට එන්න. දැන් මේ ගොඩක් අය සමීර මේ ඔසුසලට නැත්තම් ෆාමසි වලට ගිහිල්ලා මේ නැද්ද SPC බෙහෙත් කියලා ලාභයට ගන්න පුළුවන් කියලා මේ ගොඩක් වෙලාවට ඉල්ලන වෙලාවල් තියෙනවා. SPC අපිට SPC එකෙන් දෙන්න එහෙම කියලා ඉල්ලනවා. ඉතින් හැමෝටම මේ ඔය හැකියාවක් නැහැනේ. ප්‍රමාණවත් පරිදිත් නෑ. අර සතුසෙන් බඩු ගන්න ගියා වගේ තමයි සමහර වෙලාවට ඉතින් ඒක වුණා. ඔව් ඉතින් මේ අර්බුදය තමයි තියෙන්නේ. ඉතින් මේ අතරේ
ඖෂධ මිලත් 29%කින් වැඩි කරන්න සිද්ධ වෙනවා කියලා තියෙනවා. අද මේ ආකාරයෙන් සඳහන් කරනවා අරුණ පත්තරේ ඖෂධ මිල 29%කින් ඉහළ නැංවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අවසර ලබා දීලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ලංකාදීපයට යද්දී මේ 100ට ගාන පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. ඖෂධ මිලත් 30%කින් වැඩි වෙයි කියලයි ලංකාදීප පත්තරේ වාර්තා කරන්නේ. 101ක වැඩිවීමක් පත්තරෙන් තියෙනවා. කෙසේ නමුත් සම්පූර්ණ ගත්තාම මේ හා සාපේක්ෂව 29%ක් 30ක් මේ අතර ප්‍රමාණයකින් ඖෂධ මිල වැඩි වෙයි. හැබැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරිවරයා සඳහන් කළා අපි මේ ගණන් වලින් වැඩි කරන්නේ නැහැ. හැබැයි යම් ප්‍රමාණයකින් මේ ප්‍රතිශතයක් විදිහට මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරන්නේ නැහැ. හැබැයි යම් ප්‍රමාණයකින් වැඩි කරන්න සිද්ධ වෙයි කියලා. මේ අතර චන්න ජයසුමන මහත්තයා කියනවා අද මව්බිම වාර්තා කරන ඖෂධ මිල හිතුමතේ වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලායි ඔහු කියන්නේ. ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිල පාලනය කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව මගින් කියලා තියෙනවා. ඒ වගේම ඖෂධ නිෂ්පාදනය සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්තයා මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා හිතුමතේ වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. එම කමිටුව ශ්‍රේෂ්ඨ ගණනාවක් නියෝජනය කරන විද්වතුන් 13 දෙනෙක්ගෙන් සමන්විතයි. ඖෂධ මිල පාලන කමිටුවේ සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහත්තයා කටයුතු කරනවා කියලත් ඔහු කියනවා. පහුගිය දින දෙකේ ඩොලරයට සාපේක්ෂව රුපියල වූ වෙනසට අනුපාතිකව ඖෂධ මිල වැඩි කිරීමට සිද්ධ වෙනවා කියලයි සඳහන් කරන්නේ. ඖෂධ ව්‍යාපාරිකයන්ට හිතුමතේ මිල වෙනස් කිරීමට කිසිදු අවසරයක් ලබා දීලා නැහැ කියලයි රාජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙන්නේ. නජිත් එක පැත්තකින් ඖෂධ ගෙන්වන අය ඉන්නවා. ඖෂධ ව්‍යාපාරිකයන් ඒගොල්ලන්ට කියන්නේ ආනයනය කරන අය. ඉතින් ඒගොල්ලන්ට හිතුමතේ වැඩි කරන්න දෙන්නේ නැහැ කියලයි චන්න ජයසුමන මහත්තයා කියන්නේ. ඉතින් මේ කොහොම වෙතත් ෆාමසියට ගිහිල්ලා බෙහෙත් ටිකක් කිල්ල මේ අපි තුණ්ඩුව දීලා බෙහෙත් ටික ගන්න ගියාම සාමාන්‍ය අර නිදන්ගත රෝග වලට බෙහෙත් ගන්න අය දන්නවනේ මට මේ ගාන යන්නේ රුපියල් 300යි නම් 300මනේ යන්නේ. එතකොට මේ දවස්වල දැන් මිල තාම වැඩි කරන්න කියලා නියම වෙලත් නැති කාලයක ෆාමසියෙන් සාමාන්‍යයෙන් ඊට වඩා වැඩි ගාණක් ආවට පස්සේ අපි අහුවාම ඇයි මහත්තයා මිල වැඩි වෙලා තියෙන්නේ? ඩොලර් එක වැඩි වෙලානේ. එහෙම කියනවා. ඉතින් මොනවා කරන්නද ඉතින්? බෙහෙත් නැහැ, ඖෂධ නැහැ, මේ තාම ගෙනෙල්ල නැහැ. මේ වගේ ප්‍රචාර අරගෙන ගිහිල්ලා ඒ වෙලාවේ හරි ඒ ලෙඩාගෙන් කොහොම හරි කඩා වඩා ගන්න තමයි ෆාමසියේ මිනිස්සුත් හදන්නේ. ඉතින් මේවා කරන්න හොඳ දේවල්ද මේ වගේ වෙලාවක ජනතාව දැවැන්ත පීඩාවකට පීඩනයකට පත් වෙලා තියෙන්නේ. කෙසේ නමුත් එහෙම කරන අයත් ඉන්නවා. ඒ ගැනත් අපිට කියන්න සිද්ධ වෙනවා. ඖෂධ මිල හිතුමතේ වැඩි කරන්න දෙන්නේ නැහැ කියලයි චන්න ජයසුමන මහත්තයා නම් කියලා තියෙන්නේ. ඇතර සමීර දැන් ඔය කියපු කාරණාව දැන් අර රුපියල් 300ක් අරගෙන ගිහින් වෙන්දට ගන්න බේත් ටික මේ ප්‍රමාණයටම ගන්න බැරි වෙන්න ඉස්සරහට පුළුවන් හේතුව ඩොලර් ප්‍රශ්නේ තියෙනවා. බේත් වල මිල වැඩි වෙලා තියෙනවා. ඔය හොඳ උදාහරණයක් අපි දැක්ක පහුගිය දවස්වල ආචාර්ය හර්ෂ සිල්ල මහත්තයා මේ පොල් ගෙඩි 4ක් ගෙනත් තිබ්බ මාධ්‍ය හමුවකට මේ රුපියල් 400ක් දෙක් කරලා මේ දැන් ඉස්සර නම් 400න් මේ පොල් ගෙඩි 4ම ගත්තා කියලා කිව්වා. දැන් 400ට ගන්න වෙන්නේ පොල් ගෙඩි 3යි කියලා අර ටිකක් උදාහරණයකුත් එක්කම පෙන්නුවා. දැන් ওই වගේ තමයි රුපියල් 300ට වෙන්දට ගත්ත බේත් ප්‍රමාණයම ගන්න බැරි වෙන්න තත්ත්වයක් තියෙයි. ඉතින් ඉන්ධනත් ගණන් ගිහිල්ලා විදුලියත් ගණන් යන්න ඉස්සරහට නියමිතයි. ආහාර පානත් ගණන් ගිහිල්ලා ඉතින් ගණන් නොයන්නේ මොනවද? ලෝකේ එක පැත්තකින් අර්බුදයක් අනිත් පැත්තෙන් රටේ ආර්ථික අර්බුදයක්. මේ හැම දෙයත් එක්කම ඔය දේ කරන්න සිද්ධ වෙනවා. ඉතින් බෙහෙත් අඩු කරන්න කියන්නත් අපිට බැහැනේ. බෙහෙත් අඩු කරන්න කියනද වෙන්දට ගන්න ප්‍රමාණය. ජීවිතය රැක ගන්නත් වෙනවා. මේ හැම දේම ඉතින් කළමනාකරණය කරගන්නත් වෙනවා. අපිට අපි ගැන බලා ගන්න වෙනවා. ඔය අතරේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැන් ඉතින් ලයිසන් ලබා ගන්න කාලේ නැත්නම් රියදුරු බලපත්‍ර අලුත් කරන්න මාස 6ක සහන කාලයක් දීලා තියෙනවා. එතුමන්ලගේ ආයතනයේ ඇති වෙච්ච දෙයක් හින්දා තමයි මේ සහන කාලය දීලා තියෙන්නේ. මොකද දීර්ඝ කාලයක් වහලා තිබ්බා කොරෝනා වසංගතේ හින්දා කොවිඩ් වසංගතේ හින්දා සාමාන්‍යකරණය වෙන්න ටික කාලයක් ගියා. ප්‍රමාදයන් රැසක් සිද්ධ වුණා. මේ හින්දා තමයි මේක වෙන්නේ. ලයිසන් අලුත් කරන්න මාස 6ක සහන කාලයක් තාරක වික්‍රමසේකර ලියන්නේ මේ පුවත. අප්‍රේල් මාස 1 වෙනිදා සිට ජූනි 30 වෙනිදා දක්වා කල් ඉක්ුත්වන රියදුරු බලපත්‍රයන්හි වළංගු කාල සීමාව මාස 6කින් දීර්ඝ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා තියෙනවා. එමෙන්ම ජූලි මාස 1 වෙනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කල් ඉක්ුත්වන රියදුරු බලපත්‍රවල කල් ඉක්ුත්වන දිනේ සිට මාස 3කින් දීර්ඝ කිරීමටද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කළා තියෙනවා. කොවිඩ් වසංගතය නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද දීර්ඝ කාලයක් වසා තිබුණු හේයින් රියදුරු බලපත්‍ර විශාල සංඛ්‍යාවක් එකවර අලුත් කිරීමට සිදුවීම නිසා
ඒ දෙපාර්තමේන්තුවට දැරිය නොහැකි ප්‍රමාණයක් බවත් අදාළ දීර්ඝ කිරීම් කාලය තුළදී රියදුරු බලපත්‍ර අලුත් කර ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා කියලා ওই විදිහට කියලා තියෙනවා. ඉතින් එහෙම කාලේ දීර්ඝ කළයි කියලා ඉතින් අර ඒ කාලෙදී නිකුත් නොකර ඉන්නත් බැහැ සමීර. එතකොට ඒවත් තව මාස 6කට කල් යනවා. අර අපි දැක්ක ජනාධිපතිතුමා ওই රාජ්‍ය ආයතනයකට නිරීක්ෂණ චාරිකාවලට යනකොට මුලින්ම ගියේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මේ ඇති වෙලා තියෙන දිග පොලීම් අඩු කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා කාර්යක්ෂමව වැඩ කරන්න කියලා. අපි දන්නවා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගියම සමහර වෙලාවට අර කියන්නේ කාක්කෝ ඉන්නවා කියලා. නැත්නම් අපි අතේ යටින් කීයක් හරි ගානක් දීලා ලයිසන් එක ගන්න එහෙම ප්‍රසිද්ධ වෙලා තිබ්බ තැනක් ඉතින්. ඒ හින්දා මේ වගේ දේවලුත් වෙනවා. හැබැයි ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕනේ. රාජ්‍ය ආයතන කිව්වහම ජනතාවගේ හිතේ පොඩි චිත්‍රයක් නැවිලා තියෙනවා. අර රාජ්‍ය ආයතනයකට ගියාම නිලධාරිනියෝ ඉන්නවා. කට්ටිය එකතු වෙලා සතුටු සාමිච්චි යෙදෙනවා. නැත්තම් මේසයක් අල්ලගෙන මේ මහා දවාලේ වැඩ කරන්න තියෙන වෙලාවේ නිදාගෙන ඉන්නවා. නැත්තම් තේ බොන්න ගිහිල්ලා නැත්තම් මේ ලන්ච් එක නැත්තම් දිවා ආහාර ගන්න ගිහිල්ලා මේ වගේ ජනතාවගේ හිතේ චිත්‍රයක් තියෙනවා. මේක මැකිලා යන්න ඕනේ. ඒ මැකිලා යන නම් වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරන්න කටයුතු කරන්න ඕනේ. මාස 6ක සහන කාලයක් දීලා තියෙනවා. ඒක ජනතාවට හොඳයි. හැබැයි මේ මාස 6ේදී විකල්ප ක්‍රමවේද ගැන හිතන්න ඕනේ. අනිකුත් ලයිසන් රියදුරු බලපත්‍ර නිකුත් කරන මං හිතන්නේ දැනටමත් සීසන් සහ වැඩපිළිවෙලක් සකස් කරලා ඇති. ඔව් කොරෝනා කාලේ ඇත්තටම ඔය හිරුණේවද ඇත්ත කතාව කියන්න සමහර අපිට ආරංචි එනවා අර චිප් එක නැහැ කියලා කතාවක් ලයිසන් එක print කරන්න චිප් එක නැහැ කියලා කතාවකට චිප් එකක් පාවිච්චි කරනවා අය සියලු මේ තොරතුරු ඇතුළත් කරලා ඉතින් ඒ චිප් එක නැහැ කියලා කතාවකුත් තියෙනවා. කෙසේ නමුත් ලයිසන් එක ඔබට දීර්ඝ මේ අලුත් කරගන්න මේ ආකාරයෙන් කාලයක් ලබා දීලා තියෙනවා. ඉතින් චිප් එක නැති චිප් එකත් ආනයනය කරන එකක්ද ඒ චිප් එකත් ඉතින් එහෙම එකක්වත් අපිට හදාගන්න බැරිද? දෙන්නකො අර මොරටුවේ කැම්පස් එකට ගිහිල්ලා නේද මේ අපිට චිප් එකක් හදලා දෙන්න කියලා. අඩුමතරම එහෙම නේද? එහෙම යෝජනාවකට එහෙම නම් මං කියන්නේ. දැන් මේ කොරෝනා කියලා මේක පස්සට යන්නේ මෙච්චර කාලයක් යන්න ඕනේ නැහැ. අර යුද හමුදාවට දෙන්න හිටියා මේ මුද්‍රණය කරන්න දුන්නා හමුදාව දැන් ඒක දෙන්නත් වළක්වන්න කටයුතු කළා ගොඩක් අය. අර මොකද විදේශ රටකට නැත්නම් වෙන කම්පැනි එකකට දීලා අර පොඩි කොමිස් මුදලක් හම්බ වෙනවානේ. ඔව් එහෙම එකක් තිබුණා. කෙසේ නමුත් ඉතින් මේ වෙද්දි දැන් මේකත් දැන් එහෙම හමුදාවට දීලත් මේ ප්‍රශ්න විසඳලා නැත්නම් ඇත්තටම තියෙන චිප් එකේ ප්‍රශ්නයක් නම් ඒව ආනයනය කරන එකක් නම් මේ කොරෝනා පිට දාලා කියන්නතු ඇත්ත කියලා මොරටුව කැම්පස් එකටවත් කියන්න අපිට මේ වගේ චිප් එකක් ඕනේ. ඉතින් මේක හදලා දෙන්න කියලා ඒකත් ගෙන්නනකන් ඉන්න එපා. ඒක නම් කාරණේ කොරෝනා හින්දා නම් කමන්නේ. අපි ඉන්න මාස 6ක් ඉවසගෙන පොලිසිය මහතුරුන්ටත් දෙන්නේ දා වුණාම මාස 6ක් දීලා දෙනවනේ මහත්තයා කියලා අපිට කියන්න පුළුවන් පාරදී. ඕන වෙලාවක එහෙමනම් කමන්නේ ඒක ඕකේ. හරිද? ඉතින් මේ සියල්ලත් එක්ක අර ඔයා කිව්වා RMB එකේ ජනාධිපතිතුමා ගිහිල්ලා කියපු ප්‍රශ්නේ විසඳුණා. වෙලාවක් දෙන්න කියලානේ කිව්වේ. දැන් වෙලාවක් දෙනවා. ඒ කියන්නේ නාරායන්පිටට ගියාම කෝල් කරලා ගන්න පුළුවන්. නාරායන්පිටට ගිහිල්ලා රස්සා දුන්න ඕනේ නැහැ. වෙලාවක් තියෙන. අදාළ වෙලාවට ගියාම කරගන්න පුළුවන්. අර කාක්කෝ තාම ඉන්නවා. මේ ගිය සතියේත් වේරහැර ඉන්නවා. නාරායන්පිටත් ඉන්නවා. නාරායන්පිට ඉස්සරහා JP ල එහෙම ඕන තරම් ඉන්නවා. රුපියල් 400කට වගේ අසන මගේ යාළුවෙක් ගිහිල්ලා තුන මේ ළඟදී වැඩක් කරගන්න. ඒ JP ගේ සාමාන්‍යසුරුගේ සීල් එක ගහගෙන RMB එකට ගියාම ඇතුළට ගියාම එතනින් කියනවලු මේ සාමාන්‍යසුරුන් දැන් නැහැ ජීවිතුන් අතර මෙයා මැරිලා කියලා. ඒ මැරිච්ච අයගේ සීලුත් තියාගෙන තමයි එතන වැඩේ කරන්නේ. ඉතින් මේවා අල්ලන්න ඔය RMB එකේ ඉන්න අය දන්නවනේ තොරතුරු දෙන්න. එතකොට ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරයි. මේ අතරේ අපි කියන්න ඕනි මේ සියල්ල එක අර අපේ දේවල් වලට තැන නොදෙන එකේ ප්‍රශ්නේ දැන් ওই චිප් එකේ ප්‍රශ්නේත් මම ඒකයි කිව්වේ අපේ මීමැස්සෝ නිවාඩු යවන පිටරට මීපැණි කියලා අද වාර්තා කරනවා අරුණ පත්‍රයේ තමයි මේ සදේශ අතිරේකයේ මේ කාරණේ අරගෙන එන්නේ. ඉතින් අපේ අර මීපැණි සම්බන්ධයෙන් පහුගිය කාලේ කතා වුණා දිගින් දිගටම මීමැස්සන්ට සීනි කවා බෝ කරන මීමැසි පාලනය කියලා කියනවා. පිටරට මීපැණිවල ගැටලු රැසක් තියෙනවා. පලිබෝධනාශක භාවිතයෙන් මීමැස්සෝ අමාරුයි කියලාත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. අපි වෙලාව බලමු. නියම කොකෝව වලින්ම හදන මංච චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. ලැක්ටෝග්‍රෝ කොම්ෆෝ ප්‍රෝ සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. ඉතින් මීපැණිත් රටින් ගෙනාවේ මේ විදිහට. ඉතින් මේකත් එක්ක තමයි මේ අපේ මීපැණි වලට තැනක් හම්බුන්නේ නැත්තේ. අද මේ වාර්තාවට අනුව ඉක්ුත් දිනක මාධ්‍ය පළ කර තිබුණේ මීපැණි ටොන් 150ක් විදේශ රටවලින් ගෙන්වා ගොඩබා ඇති බවය. ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා තම අවශ්‍යතාවයන් සඳහා බහුලව යොදා ගන්න ලබන්නේ ආනයනික මීපැණි.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තියෙන පිට රටින් ගේන ඒවා. හරිද? එතකොට රටේ ජනතාව මේ ආයුර්වේද දේවල් හොඳයි කියලා ඒ දේවල් පාවිච්චි කරනවා. ඒවත් රටින් ගෙනලා තියෙන්නේ. ඉතින් මේ අතර අපගේ මතකයේ නිවැරදි නම් මේ ලියුම්කරු කියනවා මීට වඩා මීපැණි තොගයක් 2018 වර්ෂයේදී මෙරටට ගෙනවෙත් තිබුණා. රුපියල් කෝටි 8කටත් වඩා වැය කරලා මේ විදිහට එදා ගෙන්නූ ප්‍රමාණය ටොන් 210ක් කියලා කියනවා. මේ රුපියල් වලින් දැක්වුවද මේ මුදල් එතර ගෙනුම් වලට බැර වෙන්නේ ඩොලර් වලින්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මීපැණිත් අපි ඩොලර් දීලා ගේනවා. හරිද? ඉතින් අපේම කිව හැකි මල් පිපෙන ශාක විශේෂ 4000කට වඩා සංඛ්‍යාවක් තියෙනවා. වසර මුළුල්ලේම කුසුමෙන් සැරසෙන මේ මනරම් දිවයින තුල සිදුවෙන මෙවැනි මීපැණි ගනුදෙනුවක් තරම් සාධාරණද කියා යලිත් විමසා බැලිය යුතුයි කියලයි මේ ලියුම්කරු සඳහන් කරන්නේ. ඇත්ත කතාව. ඉතින් මේ මීමැසි පාලනය ගැන දන්න සලමොන් වික්‍රමතිලක මහත්තයා කියලා තියෙනවා අපේ රටේ මේ වෙන දේවල් ඉතින් මීමැස්සන්ට සීනි කවල තමයි බෝ කරන්නේ මේ මීමැසි පාලනය කරන්නේ පිට රටවල් වල. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ මීපැණි තමයි අපේ රටට ගේන්නේ. පිට රට මීපැණි වල ගැටලු රසක් තියෙනවා. පලිබෝධනාශක භාවිතයෙන් මීමැස්සොත් අමාරුවේ වැටලා තියෙනවා. ඒකත් එක්ක අපේ රටේ අර රසම රස මීපැණි, ගුණ මීපැණි අපිට නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. කෙසේ නමුත් අපිට පුළුවන් දේවල් මීමැසි ජනපද කොච්චර හැදුවත් ඒවා ආරම්භ කරත් එතනින් එහා ඒවට යන්න නැත්තම් මිනිස්සු පෙළඹෙන්නේ නැත්තම් මේ ජනතාව විදිහට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්තම් බලධාරීන් ඒවා සොයා බලන්නේ නැත්තම් ඉතින් රටින් ගේන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ විදිහට දැවැන්ත මුදලක් දීලා ඩොලර් වැය කරලා මීපැණිත් දෙයනේ අපි රටින් ගෙනල්ලා තියෙන්නේ. ඒ ගැන අද මේ වාර්තාව විස්තර අරගෙන එනවා. ඒ අතරේ සමීර දැන් මීමැස්සෝ වගේ එකට ඉඳලා දැන් 3ට කැඩිලා කියලා කියනවා. එහෙම කැඩිලා තියෙන්නේ කවුද? GMO එක නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ. ඉස්සර නම් එකට හිටියා මීමැස්සෝ වගේ. හැබැයි දැන් 3ට කැඩිලා. මව්බිම කියන්නේ. මව්බිම අද වාර්තා කරලා තියෙනවා GMO එක 3ට කැඩෙයි කියලායි මේ විදිහට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අතහැර වෙනත් වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට රජයේ සේවයේ නිරත වෙලා ඉන්න වෛද්‍යවරු පිරිසක් සූදානම් වෙලවනු. නව වෘත්තීය සමිතිය ඊයේ කොළඹදී පිහිටුවා ගැනීමට කටයුතු කරා කියලත් සඳහන් වෙනවා. ඉතින් මෙතන අර්බුද ගණනාවක් මේ ඡන්දයත් එක්ක මම හිතන්නේ GMO කිය ඡන්දයත් එක්ක ඒකට ඉදිරිපත් වෙන පිරිස් සම්බන්ධයෙන් වන කාරණාවලදී මේ අර්බුද ගණනාවක් වෛද්‍යවරුන්ටත් බලන්න තියෙන ප්‍රශ්න නේද? ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන හා පක්ෂ දේශපාලනයෙන් තොර වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය ගැන බොහෝ වෛද්‍යවරු කාලයක් තිස්සේ පෙන්වා දෙමින් ඉන්නවා කියලත් මේ වෘත්තීය සමිතියේ පිහිටුවා ගැනීමේම ඉල්ලීමට කන්දීල කියලායි නිර්මාතෘ වෛද්‍ය කණ්ඩායම කියන්නේ. විශේෂයෙන්ම වෘත්තීය ගරුත්වය රැකගැනීමේ අවශ්‍යතාවය ගැන බොහෝ වෛද්‍යවරුන් කතා කරන බවත් රජයේ වෛද්‍යවරුන් වෙනුවෙන් දේශපාලනයෙන් තොර වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියක අවශ්‍යතාවය පැනනගලා තියෙනවා කියලත් මේ වෛද්‍යවරු කියනවා. ඉතින් නමක් ගමක් කිසිවක් නැහැ. මේ වෘත්තීය සමිතියේ පිහිටුවා ගත්ත වෛද්‍යවරු කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒකටත් මොකක් හරි පොඩි බයක් තියෙනවද දන්නෙත් නැහැ නේද? නමක් දාන්න නැතුව ඉන්න. ඒ කියන්නේ ලියුම්කරුට අඩුම තරමේ නේද නමක් කියනවනේ වෘත්තීය සමිතියේ කවුද ප්‍රධානීන් කවුද තනතුරු වල ඉන්නේ. ඉතින් එහෙමත් පොඩි බයකින්ද වැඩේ ඔක්කොම කරලා එලි බහැලා වැඩ කරලා ඊට පස්සේ පෙන්වන හද වෘත්තීය සමිතිය. එහෙමත් දන්නේ නැහැ. කෙසේ නමුත් නමක් නැතුව තමයි මේ වෘත්තීය සමිතිය පිළිබඳව වාර්තා කරන්නේ. GMO එක 3ට කැඩලා තියෙනවලු. අර වෛද්‍යවරුන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කළා සමීර. අර ලෙඩ්ඩුන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ මහත්තුරුන්ට පවුල් වල ප්‍රශ්න තියෙනවා. ඒ අතරේ සංගම් අතරත් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම කොහොමද බැලන්ස් කරගෙන ඉස්සරහට යන්නේ? ප්‍රශ්නයක්. ඒ කොහොමුණත් එතුමලටත් ප්‍රශ්න. ඔය අතරේ රාජ්‍ය ආයතන ගැන කතා කරනකොට සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිළිබඳව දැන් කෝප් කමිටුවේදී පහුගිය දවසක කතාබහ සිද්ධ කළා. සංවර්ධන ලොතරැයි 2017-18 වසරේ වංචා රැසක් සිද්ධ වෙලා කියලා සුභාෂිනී ජයරත්න ලියනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්හි වැඩසටහන් පටිගත කිරීම, ගෙවිසුම් කඩ කිරීම, වාහන අනිසි ලෙස භාවිත කිරීම ආදීන් වංචා රැසක් සිද්ධ වෙලා තියෙනවා කියලා අද ওই විදිහට කියනවා. මේ කරුණු හෙළුනේ පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහත්තයාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙච්ච අවස්ථාවකදී කියලා අද සිළුමිණ පුවත්පත ওই විදිහට කියනවා. මේ අතරේ ලංකාවේ ලොකුම සිමෙන්ති ෆැක්ටරිය අපි බලන්න යනවා. ඉතින් මේක විවෘත කළා වරායේ ඉඳලා අමුද්‍රව්‍ය පැමිණෙන ආකාරයේ මේ ඡායාරූපත් එක්ක අද වාර්තා කරලා තිනවා. අපිට අභිමානයක් සහ
අර ප්‍රශ්නයක් තිබුණානේ සිමෙන්ති මේ දවන්ත අර්බුදයකට උග්‍ර හිඟයකට මුහුණ දීලා තිබුණා කර්මාන්තකරුවන් විදිහට. ඒ ප්‍රශ්නෙට විසඳුමක් එක්ක තමයි ලංකාවේ ලොකුම සිමෙන්ති ෆැක්ටරිය මේ විදිහට විවෘත වුණේ. සේවකයන් දෙන්නෙක්ගෙන් දුවන්න පුළුවන් කියලා කියනවා. අපි අරුණ පත්තරේ බලන්නේ මේ ෆැක්ටරි එක සේවකයන් දෙන්නෙක්ගෙන් දුවන්න පුළුවන්ලු. මේ මෙහියුම් මැදිරියේ ඡායාරූප තියෙනවා. ඉතින් වරායට එන අමුද්‍රව්‍ය කිලෝමීටර 2ක බෙල්ට් එකක් දිගේ කෙලින්ම මහා කම්හලට එනවා. දවසකට සිමෙන්ති කොට 1,20,000ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකකින් උනත් කම්හල පාලනය කරන්න පුළුවන් කියලා තියෙනවා. නියමයි. සේවකයෝ දෙන්නයි ඕනි. ඉතින් මේවා පුළුවන් නම් ගේන්නකො මේ ඔය වර්ජන වැඩිපුර තියෙන නේද? දුම්රිය දෙපාර්තමේන්තුවට CEB එකට මේ වගේ තැන්වලට මේවා ඇප්ලයි කරන්න පුළුවන් නම් තව සෞඛ්‍ය සේවයනේ වැඩේ තියෙන කරන්න බෑනේ. ඉතින් ඒවට අනිවාර්යෙන් මානව සම්පත කියන එක වටිනවා. ඉතින් මේ අතර තමයි ලංකාදීපයේ වාර්තා කරන්නේ පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථා සේවකයන්ට බෝනස් ලබන මාසේ දෙනවලු. බය වෙන්න එපා. ඔයගොල්ලන්ට බෝනස් හම්බ වෙනවා. අපේ ඉතින් අකමැත්තක් නැහැ. අපේ එහෙම ඊර්ෂ්‍යාවක් එහෙම එකක් නැහැ. කෙසේ නමුත් රුපියල් මිලියන 18,845ක මෙහෙයුම් මලාභයක් ලබන ලංකා කංචල් නීතිගත සංස්ථා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලබන මාසයේ බෝනස් දීමනාව ලබා දීමට තීරණය කරලා තියෙනවා. පෞගිය සතියේ රැස් වූ අධ්‍යක්ෂක මණ්ඩලය මේ තීරණය අරගෙන තියෙනවා කියලායි වාර්තා කරන්නේ. ඒගොල්ලන්ටත් එක්කමත් දන්නේ නැහැනේ හම්බෙන්නේ නේද? ඒ අතර සමීර තව එක පුතක් අපි ගමු. අරුණ පුවත්පත කියනවා දැන් බුලත් කොලේක ගානත් රුපියල් 10 වෙලා කියලා. බුලත් කොලේ ටිකක් ගණන් ගිහිලා ඉස්සර නම් බුලත් අතකුත් රුපියල් 10යි. දැන් ඉතින් බුලත් කොලේකුත් රුපියල් 10ක් වෙලා. ඔව් බුලත් කොලෙත් රුපියල් 10ක් වෙනවා එක කොලයක් කියලා මේ බුලත් වල ඇති. ඉතින් ලොකු පොඩි එහෙම ඇති. කෙසේ නමුත් විටක් කන්න මේ ගන්න බුලත් කොලෙත් මේ විදිහට රුපියල් 10ට නැගලා තියෙනවා කියලායි අද අරුණ පත්‍රයේ දාලා තියෙන්නේ. අපි කාටුන් බලමු. අපි ලෑස්ති ලංකෝනිස් කාටුන් එක පියල් සමරවීරගේ බලන්න. ඒ අනුව මෙහෙමයි තියෙන දෙන්නෙක් අතර කතාවක්. දේශපාලඥයෙක් කියනවා විල ලංකෝනිස් කියනවා ඔය පාර සෑරලා පිටරට ගියොත් ආපහු මේ රටට එන්න නම් බැරි වෙයි. ඒ මොකෝ බං? ඇයි ඉතින් මිනිස්සුන්ට අත්‍යවශ්‍ය නොවන දේවල් පිටරට ඉඳලා මේ රටට ගෙන්නන්න තාන කෙරුවයි කියන්නේ. ඇත්තටම hina යනවා ඒක න ะ. අද ඔන්න විදිහට ලංකෝනිස් කාටුන් එක තියෙනවා. ඒ කියන්නේ එලත් අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට පත් වෙලා. ලංකාදීප පුවත්පතේ අසන්ත අඳින කාටුනේ බල අවන්ත ආටිකල් අඳින කාටුනේ මේ බලන්න මේ එක පැත්තකින් ICU එක තියෙනවා අනිත් පැත්තේ මෝචරිය තියෙනවා. මේ ලෙඩෙක්ව ගෙනියනවා ICU එකට නෙවෙයි මෝචරියට ගෙනියන්නේ. ඒ ලෙඩා කවුද? ලෙඩා රුපියල සේලයිනුත් දෙනවා. සේලයින් දෙන්නේ මහ බැංකුව අධිපතිතුමා වගේ කෙනෙක්. තල්ලු කරන් යන්නේ මුදල් ඇමතිතුමා වගේ කෙනෙක්. ඔන්න දැන් රුපියල මෝචරියට අරගෙන යනවා. ICU එක පැත්තට නම් ගෙනියන්නේ නැහැ වගේ. මාසේ එකමාරකට විතර කලින් වුණ සිද්ධියක් අද මතක් කරලා තියෙනවා. අපි බලන්න මේ හසන්ත විජේනායකගේ හුරේර කාටුන් එක මෙන්න ඇවිල්ලා එක්කෙනෙක් කියනවා ලොහාන්ට බන්ධනාගාරයට අමතරව වරාය රාජ්‍යමතිකමක් දීලා කියලා. එල්ලුම් ගහ බලපු යාළුවන්ට නැවේ කුඹ ගහ බලන්න ඕන වෙයිද සර් කියලා තියෙන. එල්ලුම් ගහ බලපු යාළුවන්ට නැවේ කුඹ ගහ බලන්න ඕන වෙයිද සර් කියලා තමයි කියලා තියෙන්නේ. මේ හසන්ත විජේනායක අරුණ පුවත්පතේ අඳින තවත් කාටුනයක් බලන්න. මේ වේගෙන් දුවගෙන ඇවිල්ලා අර පක්ෂේ 11 කට්ටිය දුවගෙන ඇවිල්ලා ඔන්න දැන් විමල් මහත්තයාගේ ගම්මන්පිල මහත්තයාගේ ඔලු ආණ්ඩුව කියන ගලේ වදිනවා. ඒ අතරේදී මේ ගලේ වදින්න නැති වෙන්න යූටර්න් එකක් ගහලා යන්නේ කවුද බලන්න? මෛත්‍රී මහත්තයා. හිටිවනේ තියෙන අනුරාධ හිරිපිටියගේ අද ලියලා තියෙන දිවයින පත්තරය තමයි තියෙන්නේ. ඩොලරය පා වෙලා ආතල් හුඟක් දෙයි ඉන්ධන ගෑස් පෝලිං මරු සැපක්මයි සතුටුයි ඉතින් මහජනයා උදම් වෙයි කිරිබත් පළමු කට දෙන්නේ බැසිල්ටයි කියලා හිටිවනය අනුරාධ හිරිපිටිය ලියලා තියෙනවා. අනුරාධ හිරිපිටියගේ කවියත් එක්කම අපි සූදානම් අදට ඔබේ නිවසින් සමුව රැගෙන යන්න. ඔබේ ප්‍රශ්න රටේ ප්‍රශ්න නැති වෙන්න අපි හැමදෙනෙක්ම වැඩ කරමු. ඒ සඳහා කරන්න පුළුවන් හැමදේම අපි කරමු. අපේ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රශ්නයක් වෙයිද නැත්නම් ප්‍රශ්නයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මේ මැච් එක 252යි ඉන්දියාව ලබා ගත්තේ. 86 රැංක කණ්ඩායම කඩලු 6ක් බිඳ වැටුණා. ඉතින් ඔන්න අවස්ථාව තියෙනවා දැන් දික්වැල්ලට. එහෙම නේද? ඒගොල්ලන්ගේ බැටිං සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තිබුණා නේ. ඉතින් හොඳ අවස්ථාවක් ලැබිලා තිනවා දික්වැල්ලට. ලසිත් තඹුරු දෙනිය අනිත් පැත්තේ ක්‍රීඩා කරනවා. බලමු තරංගයේ මොකක්ද වෙන්නේ කියලා. අද හවස 2:30 ඉඳලා සජීවීව ඔබට බලන්න පුළුවන්. ඊට කලින් උදේ highlights බලන්නත් පුළුවන්. ඒ වගේම 12 මාට්ට එකතු වෙන්න පුළුවන් විශේෂඥ විස්තර ਵਿਚාරයේ සමගින් ITN එකත් එක්ක. අපි ඔබෙන් සමග ගන්න ඔබට නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.